ඔව්. මේ ඒ ෆුල් නෝට් එක මම තමයි හැදුවේ. ඒ වුණාට ඒකේ මිස් වෙච්ච කරුණු දැන් මම දැක්ක එක ගොඩක් අය ෂෙයා ආ. කරනවා. මේ ඔව්. ගොඩක් අය ඒ කියන්නේ මම හැදුවා කියන්නේ නෙමෙයි හැදුවේ මම කියන්නේ මේ ආ. ඒකේ මිස් වුණු කරුණු තියෙනවද දැන් ඒකමනේ දැන් හැමෝම රිෆර් කරන්නේ. දැන් ඔක ඒක මට බැරි තමයි වෙච්ච ඒවා තියෙනවද දන්නේ වෙන අය අතේ. ඒක චුට්ටක් මේ ඒකේ මට ගොඩක් හම්බුණ නිකන් මංගාව ගන්න දැක්ක විදියට 90%ක් විතර තියෙනවා. ආහා එහෙනම් කවන්නේ මං හිතේ දැන් මං වෙන ඒවා තියෙනවද දන්නේ නැනේ මට මිස් වුණු කරුණු මේ හැදුවේ ඕකම හොඳයි. බලලා ඉවර වෙලා වෙන ඒවා ආවොත් එහෙම ඒකයි නෑ මම මේ වෙන අය අතේ මම තියෙනවා නම් ඒවත් අපි බලමු අක්කේ නැත්තම් ඔව් ඒක තමයි ඔව් ඩිස්කස් කරගෙන යන්. එතකොට අපේට පුළුවන්නේ මේකේ එතකොට මේ හරි ඉස්ලාම් තිබ්බ මේ සහයෝගිතා ඉගෙනුම කියලා නේ. සහයෝගිතා ඉගෙනුම අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක කළ හැකි පහසුකම් දෙකක්. එතකොට මේ සහයෝගිතා ඉගෙනුම කියලා කියන්නේ මේ පුද්ගලයෝ පරිගණක සම්පත් භාවිතා කළ ඒ දෙකම එකට සහයෝගී කරගන්නවා කියන අදහස තමයි එතන තිබ්බේ. එතකොට අපි මේ භාවිතා කරන Zoom, Google Drive, එතකොට Team ඒ ඔක්කොම ගන්න පුළුවන් එකට නේද? ඔයගොල්ලොත් මොන හරි එහෙම දන්න අදහස් තියෙනවා නම් කතා කරමු. Google Docs, Skype ඒ ඔක්කොම එතකොට ඒවා භාවිතා කරලා ඉගෙනුම තමයි සහයෝගිතා ඉගෙනුම කියන එකට එන්නේ. ඊට පස්සේ මේකේ තව එකක් තිබ්බා අනාවරණ පාදක ඉගෙනුම කියන එක. අනාවරණ පාදක ඉගෙනුම සර් කරනා නේද නංගි අපිට? අර කවුද නෝට් එක හැදුවේ නංගි මට මතක ඇති. ඒ කියන්නේ ඒක සෙකන්ඩ් ඉයර් වලට අපිට තියෙනවා අනාවරණ පාදක ඉගෙනුම. නියම අනාවරණ පාදක කියලා සර් කරනවා ඒ පාඩම අපිට. ඕනේ නියමෝනාව අන්න හරි ඔව්. ඔව් ඒකේ කරන්නේ ඔව් ඒකේ කියන්නේ මේ අනාවරණය කියන්නේ මේකෙදි විශේෂයෙන්ම ළමයිට මේ ප්‍රශ්න දෙනවා. ඒතර ප්‍රශ්න විමසීම තුළින් ඒගොල්ලෝ යම්කිසි දෙයක් අනාවරණය කරගැනීම තමයි ඉගෙන ගන්න කියන එක තමයි තේරුම තියෙන්නේ. ඒතර ගුරුවරයා මැදිහත් වෙන හැමතිස්සෙම මේ ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුමක් ඉස්ලාම මේ අර විය හැකි ප්‍රශ්න තාත්වික ප්‍රශ්න දෙනවා ශිෂ්‍යයට. එතකොට ඒගොල්ලෝ මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයනවා. ඒත් එක්කම පන්තියේ සාකච්ඡා කරනවා. කියන අර වොයිස් එක මෙතන ප්‍රධානයි කියන එක නේ හැමතිස්සෙම කතා කරන ගුරුවරයාගෙන් විමසනවා. විමසලා මේ ප්‍රශ්න කරලා ඒ තොරතුරු අනාවරණය කරගන්නවා. ඒකම තමයි දිගට පාඩම් පුරාවට යන්නේ. එතකොට ඒකේ පියවරයන් කීපයක් කියලා දීලා තියෙනවා. ගැටලුවක් ඉස්සලාම ගුරුවරයා දෙනවා. ඒතර ගැටලුවේ තියෙන විශේෂත්වය තමයි කුතුහලයක් තියෙන, අභියෝගයක් තියෙන ගැටලුවක් වෙන්න ඕනේ. එතකොට මේගොල්ලන්ට ඒ හොයාගෙන යන්න හිතෙන්නේ. ඊට පස්සේ මේ ශිෂ්‍යෝ ප්‍රශ්න කරනවා. ගැටලු තියෙනවා නම් අහනවා. අනිත් ශිෂ්‍යොත් එක්ක කතා කරනවා. කණ්ඩායමක් ඇතුලේ තමයි මේගොල්ලෝ වැඩ කරන්නේ. එතකොට මේ අනාවරණ පාදක ඉගෙනුමෙන් මෘදු කුසලතා සංවර්ධනය වෙන එකකුත් තියෙනවා. මෘදු කුසලතා කියන්නේ අනිත් කට්ටියට උදව් කරනවා. අන්න ඒවනේ එන්නේ මෘදු කුසලතා නේද? මොනවද තව තියෙන මෘදු කුසලතා? අනිත් කට්ටිය ගැන හිතනවා අන්න එහෙම ඒවා නේද? ඊට පස්සේ කණ්ඩායම අන්න අයගේ අදහසට ගරු කරන කියන්නේ අන්න අයගේ අදහස් වලට ගරු කරනවා. ඔව්. සානුකම්පිත ඉදිරියේ ඒගොල්ලෝ දැන බලනවා. අන්න එහෙම නිකන් අර හදවතට දැනෙන දේවල් නෙවෙයි මෘදු කුසලතා. මෘදු කුසලතා සංවර්ධනය වෙන එකක් මේකෙන් වෙනවා. ඊට පස්සේ දැන් ශිෂ්‍යෝ මේක හොයාගෙන යනකොට ඉගෙනුමට විවිධ ප්‍රභාවයන් පාවිච්චි කරනවා. පොත්, වෙබ්සයිට්, සංගරා, පත්තර මේ හැම දෙයකටම යොමු වෙලා තමන්ගේ දැනුම පුළුල් කරගන්න පුළුවන් කියන අදහසත් එතන තියෙනවා. ඊට පස්සේ දැන් මෙතනදී ගුරුවරයා මැදිහත් වෙලා තමන් දැන් ශිෂ්‍යෝ තනියෙන් මේ ගමන යන්නේ. එතකොට ඒ ගුරුවරයා හැමතිස්සෙම මඟ පෙන්වන්න ඕනේ. වැරදි පැත්තට යයිද කියන එක හින්දා හැමතිස්සෙම ගුරුවරයා මැදිහත් වෙලා හොයලා බලන්න ඕනේ. අන්තිමේට දැන් මේ අනාවරණ ඉගෙනුමට තනියෙන් හොයාගෙන යනකොට මේ විසඳුමකට මේ ක්‍රම කීපයක් දරුවෝ හොයාගන්නත් පුළුවන්. ඒකත් මේ අනාවරණ පාදක ඉගෙනුමේ විශේෂ ලක්ෂණයක් වෙනවා. විසඳුම් විකල්ප ගොඩක් හොයාගන්න එක. ඒකත් හොඳ දෙයක්. හොඳ පැත්තට තමයි තියෙන්නේ. එතකොට අනාවරණ පාදක ඉගෙනුමේ මේක අනාවරණ පාදක ඉගෙනුම කියන්නේ මොකද්ද? ඉගෙනුමේ වාසි. වාසියක් තමයි අර මෘදු කුසලතා සංවර්ධනය වෙනවා. ඊට පස්සේ දරුවෝ ගොඩක් තොරතුරු හොයන ගොඩක් මූලාශ්‍ර වලට පෙළඹෙනවා. ඊට පස්සේ අවසානයේදී විසඳුම සඳහා මේ
තියෙන විකල්ප ක්‍රම ගොඩාක් තියෙනවා කියන එක හොයාගන්න. ඒව වාසි. එතකොට සීමාකාරී බාධක මොනවද කියලා අහනවා. සීමාකාරී බාධක තමයි ඒගොල්ලෝ එහෙම හොයාගෙන යනකොට වැරදි පැත්තට යන්න පුළුවන්. වැරදි පැත්තට ගියොත් අර මේ දීලා තියෙන ප්‍රශ්නට නෙවෙයි පිළිතුරු හම්බෙන්නේ. ඒතර වැරදි දෙයක් තමයි ඒගොල්ලෝ අවබෝධ කරගන්නේ. ඒකින්ද ඒක මඟ හරව ගන්න ගුරුවරයා මැදිහත් වෙන්න ඕනේ හැමතිස්සෙම. ඊට පස්සේ අනාවරණ පාදක ඉගෙනුමක් සඳහා උදාහරණ දැන් මේ සර් මේ පාඩම ඇතුලේ කියනවා මේ ICT විෂයට මේක බලපාන්නේ කොහොමද කියන එකට පරිගණක පරම්පරාවල ඉතිහාසය හොයලා බලන්න ශිෂ්‍යන්ට දෙනවා කියන එක සර්ම තමයි කියන්නේ උදාහරණය. අනාවරණ පාදක ඉගෙනුමට ඒක සුදුසුයි කියලා. ඒක ඉතිහාසය හොයන්න දුන්නාම මේගොල්ලෝ ප්‍රශ්න කර කර එක එක මූලාශ්‍ර හොයාගෙන ඉස්සරහට කරගෙන යනවා කියන එක තමයි මේ අනාවරණ පාදක ඉගෙනුම ICT බලපාන්නේ කොහොමද කියන එක දීලා තියෙන්නේ. තවත් කාට හරි මොන හරි දැන් මේක භාවිත කරන්න පුළුවන් තැනක් තියෙනවා නම් අපි කියමු. ඊට පස්සේ අපිට ආයේ මේ ප්‍රශ්නේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ පුතතන කහලා තියෙනවා මේ ක්‍රීඩා පාදක ඉගෙනුම. ක්‍රීඩා පාදක ඉගෙනුම කියලා කියන්නේ පරිගණක ක්‍රීඩා භාවිතා කරලා ඉගෙන ගන්න එකනේ. එතකොට ඒකට ඒවේ වාසි තමයි මේක ඇහලා තියෙන්නේ. වාසි විදිහට මේ තනියෙන් වැඩ කරන්න දරුවෝ පෙළඹෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝගේ කනස්සල්ල අඩු වෙනවා. මැසිවිලි කියන්නේ ආසයිනේ. ඊට පස්සේ මැදිහත් වීමකින් වැඩ කරනවා. ක්‍රියාශීලී වාසි අවශ්‍ය තමයි මේ ප්‍රශ්න පත්‍රය අහලා තිබ්බේ. ඒකට අවාසි විදිහට අනිත් වැඩ අතපසු කරනවා. ඒවට මාස වුණාම ඒවම කර කර ඉන්නවා. අනිත් වැඩවලට යන්නේ නැහැ. ඊට පස්සේ ඇබ්බැහි වීම වෙන්න පුළුවන්. අනේව තමයි එතකොට ක්‍රීඩා පාදක ඉගෙනුමේ වාසි අවාසි. ක්‍රීඩාව තුලින් තමයි ඉගෙනීම සිද්ධ කරන්නේ මෙතනදී. අනිත්‍යගේ අදහස් තියෙනවා කියන්නේ. එතකොට තමයි වාසි ටික චුට්ටක් කියනවාද? වාසි කියනවාගේ දැන් මේ ඒගොල්ලෝ ක්‍රියාශීලීව ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තනිව වැඩ කරන්න කැමති. ක්‍රීඩා කරගෙන යන්නේ එතකොට තනියෙන් කරන්න කැමති. කනස්සල්ල අඩුයි. දැන් ඒගොල්ලෝ හිතනවානේ මේක එපා වෙනවා, මේක මට කම්මැලි. එහෙම අන්නේ ඒ අදහස අඩු වෙනවලු මේ ක්‍රීඩාව පාදක කරගත්තාම. ඊට පස්සේ ඒ ටික සක්‍රීය ඉගෙනුමක් තියෙනවා. ඉගෙනුම සක්‍රීය. අවාසි විදිහට ඇබ්බැහි වීම සිද්ධ වෙනවා. අනිකුත් වැඩ අතපසු කර ගන්න. අනිත් ඒවා කරන්නේ නැතුව මේකට ආස වුණොත් මේකම කර කර ඉන්නවා. අන්න ඒ අදහස තමයි එතන තිබ්බේ. හරිද? ඊට පස්සේ මේ අර තුන්වෙනි පේපර් එකේ මොකද නංගි? ක්‍රීඩා පාදකින් සඳහා උදාහරණයක් කියන්නේ. ක්‍රීඩා පාදක ඉගෙනුම එතකොට අපිට මේ අර ඔය තියෙන මේ ඕනම එකට ඒක භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒකදී අර වර්ඩ් වෝල් කියලා software එකකින් හරි ක්‍රීඩා කරන්න තියෙනවා. ඊට පස්සේ අර H5P Google form වලින් වුණත් පුළුවන් ක්‍රීඩාවක් හදාගන්න. ඒක ඕනම මේ කොටසකට වගේ භාවිතා කරන්න පුළුවන් නේද? අර මේ ලස්සන විදිහට ක්‍රීඩාවක් හදාගන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ. අර ප්‍රසන්ටේෂන් එකත් අපේම අර ගෲප් එක කට්ටිය කතා කරේ H5P වලින් අර හදපු ගේම් එකක් එහෙම. ඒක ගොඩක් ඒවාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් නේද ප්‍රසන්ටේෂන් එකකින් උනත් ගේම් එකක් හදාගන්න පුළුවන් නේ. එහෙම ගේම් එකක් හදාගෙන ගොඩක් පාඩම් වලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. තියරි කොටස් වලට නේද? අර මම දැක්ක අපේ මේ ප්‍රසන්ටේෂන් එකම අර මානෙල් මැඩම් එක කරන ප්‍රසන්ටේෂන් එක හાર્ඩ්වෙයාර් කොටස් අඳුර ගන්න එහෙම හරි හાર્ඩ්වෙයාර් කොටස හරි තැනට આવොත් එහෙම ටික් එකක් වැටෙනවා. අන්න ඒ වගේ නේද? එහෙම ඒව උගන්වන්න හරි ලොජික් ගේට්ස් වල තියෙන අර අවසාන උත්තරේ ගන්න හරි නැත්නම් මේ සිස්ටම් වල හරි ඕන එකට පාවිච්චි කරන්න පුළුවන් ඒක නේ. දැන් පාඩමේ කොටසක් දාලා ලිව්වනම් හරිනේ. ඕ පාඩමේ කොටසක් දාලා මෙන්න මේවෙන් අපිට ගේම් එකක් හදාගෙන කරගෙන යන්න පුළුවන් කියලා කිව්වනම් නේද? ඊට පස්සේ තියෙනවා සමාකරණ පාදක ඉගෙනුම කියන්නේ මොකද්ද කියලා. නාගි මට විනාඩියක් දෙන්නද ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් කරමු.
හරිනේ. ඊළඟට සමාකරණ පාදක අර page මේ paper එකේ 3 වෙනි එකේ තිබ්බ සමාකරණ කියලා කියන්නේත් අපේ අර මේ 11 අවසරේ අන්තිම පාඩමේ අර society පාඩමේ තියෙන සමාකරණ simulation අන්න ඒකම තමයි තියෙන්නේ. එතකොට මේක කියන්නේ සිසුන් සැබෑ ජීවන තත්ත්වයක් තුළ ඉගෙනුම් කුසලතාව ප්‍රගුණ කරනවා. ඒගොල්ලෝ අර ඇත්තම ස්ථානයට ගිහිල්ලා තමයි ඉගෙන ගන්න. එතකොට මේ දැන් හෝම් සයන්ස් වල වගේ නම් පරිපූර්ණවලක් වෙනකම ඇත්තටම කුස්සියට ගිහිල්ලා උයන්න ඕනේ. සැබෑ මේ තත්ත්වයට යන්න එපා. අන්න එහෙම. එතකොට මේක මේ IT වලදී කියන්නේ මේ database එකක් හදනවා කියලා ඉගෙන කිව්වට ඇත්තටම SQL පාවිච්චි කරලා database එකක් හදන්න ඕනේ. සැබෑ තත්ත්වයටම යන්න ඕනේ. programming ගැන කිව්වට මේ Java පාවිච්චි කරලා ඇත්තටම වැඩසටහනක් හදන්න ඕනේ. අන්න එහෙම තීරමක් තමයි සර් මේක පැහැදිලි කරන්නේ. සැබෑ ජීවන තත්ත්වයක් තුළ මේ කුසලතා ප්‍රගුණ කරනවා. සමාකරණ පාඩම. හරිද ඒක එතකොට? ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය සඳහා ICT යොදාගත හැකි ආකාරය. එතකොට database එකට අර වගේ වැඩසටහනක් හදනකොට මේ වෙබ්සයිට් එකක් හදනකොට ඇත්තටම HTML පාවිච්චි කරලා වෙබ්සයිට් එක හදනවා. මේ යොදා ගන්න අධ්‍යාපන මෘදුකාංගයක්. මගේ අධ්‍යාපනයට පිටු අහල. ඒක මොකද්ද? දැනුම ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන්. අන්න එහෙම සිසුන්ට සැබෑ ජීවන තත්ත්වයක් තුළ තමයි කුසලතා වර්ධනය කරගන්න පුළුවන්. එහෙම අවස්ථා තමයි දීලා තියෙන්නේ. ඒක තේරුණාද සමාකරණ කියන එක? පැහැදිලි නැත්නම් පැහැදිලි නේ නංගි. ඊට පස්සේ තව එකක් තිබ්බා අන්තර් ක්‍රියාකාරීත්ව ඉගෙනුම් ආකෘතිය කියන්නේ මොකක්ද කියලා. අන්තර් ක්‍රියාකාරීත්ව ඉගෙනුම් මේකත් අර එහෙමම තමයි. මේ ඒ කියන්නේ දැන් මේකෙදි වෙන්නේ මේ ප්‍රායෝගික සැබෑ ලෝකයට ප්‍රවිෂ්ඨ වෙලා ඒගොල්ලොත් එක්ක අන්තර් ක්‍රියාකාරීත්වයේ ඉඳලා ඉගෙන ගන්නවා කියන එක. තව කට්ටියක් එක්ක ඒකත් අර මේකේ මේ කොටස් ටික අන්තිමට කරගෙන ගියාම තේරෙයි මේක එකම දේ තමයි කියවෙන්නේ කියලා. ඒකට අන්තර් ක්‍රියාකාරී ඉගෙනුම කියන්නේ සැබෑ ලෝකයට ප්‍රවිෂ්ඨ වෙලා අනිත් කට්ටියත් එක්ක අන්තර් ක්‍රියාකාරී විදිහට ඉඳලා ඉගෙන ගන්නවා කියන එක. දැන් එතකොට මේක මේ IT වලට කතා කරොත් එහෙම මේ process එකක් පිළිබඳ ඉගෙන ගන්න ඕන නම් අපි ඒ processor හදන කට්ටියත් එක්ක කතා කරනවා ඒවා විකුණන කට්ටියත් එක්ක කතා කරලා අර එහෙම මේ ඒගොල්ලොත් එක්ක අන්තර් ක්‍රියාකාරීත්වයේ යෙදিলা අපේ දැනුම වැඩි කරගන්න එක තමයි සිද්ධ වෙන්නේ. මේක මෘදුකාංග භාවිතා කරලා කරන්නේ කොහොමද කියලා තියෙනවනේ මෙහි මෘදුකාංගයක් මගින් අධ්‍යාපනයට වෙන බලපෑම. එතකොට මෘදුකාංග හරහාත් අපි අනිත් කට්ටියත් එක්ක ක්‍රියා කරන්න පුළුවන්. Skype හරි WhatsApp Zoom හරහා වගේ දේවල් වලින් ඒ කියන්නේ සුහුරු උපාංග මගින් වෙනත් කට්ටියත් එක්ක සම්බන්ධ වෙලා වෙන ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඇත්තටම අපි දැනුම හොයනවා. අන්තර් ක්‍රියාකාරී ඒගොල්ලොත් එක්ක ක්‍රියාකාරී වෙලා තමයි දැනුම හොයන්නේ. එහෙම තේරුමක් තමයි ඒකේ තියෙන්නේ. ඊට පස්සේ මේ ව්‍යාපෘතිපාදක ඉගෙනුම කියන එක අපිට සර් කරනවා. ඒ කියන්නේ අපිට සෙකන්ඩ් ඉයර් වලට ව්‍යාපෘතිපාදක ඉගෙනුම තියෙනවා. අර පේපර් එකේ තිබ්බා. ඒ පේපර් එකේ තියෙන ඒක මං හිතන්නේ ඒක කවද පේපර් එකද මීට අවුරුදු 5කට විතර කලින් පේපර් එකක් නේ. ඒ පේපර් එක එහෙමම අපේ සෙකන්ඩ් ඉයර් පේපර් එකම තමයි. මං හිතන්නේ ඒකට රෙඩි වෙලා ගියොත් නම් අපිට මොන හරි දෙයක් කරගන්නත් පුළුවන් ඒක. ව්‍යාපෘතිපාදක ඉගෙනුම කියලා කියන්නේ මෙතනදී මේ කියන මේ අර ෂෙයා වුණේ නැගේ මේක මේ අපේ ගෲප් එකේම අද ඕක කලින් ඉඳලා දෙතුන් පාරක්ම ගියානේ. අර එක දිගට පිටු 6-7ක් තිබ්බේ. අද උදේ ඔය අර හරියට දාපු මේ අන්න හරි අද උදේ දාලා තිබ්බා. අන්න ඒ ප්‍රශ්න ටික තමයි මම මේ කරන්නේ. ඔව් ඔය දැනුත් දැම්ම. ඒ ටිකම තමයි අර සර් කරලා තියෙන්නේ. අර නංගි අර අපේ ෆුල් නෝට් කියලා තියෙන එකෙත් මේ ඒක ඊට වඩා තියෙනවා ටිකක්. මේ ඒනට ඉගෙනුම් ක්‍රමවේද ටික මේ ටිකම තියෙනවා. ඒ ෆුල් නෝට් කියලා කියන්නේ අර මේ රවුම් මොකද්ද? ඔව් ඒ ටිකක් තියෙනවා. විශේෂ ඉගෙනුම් ක්‍රම තියෙනවා. ඔව් ඒක කියන්නේ හරි ඒක බලනවද කවුරු හරි?
මම බැලුවා ටිකක් ඒක. ඒක තමයි. මමත් බාගෙට බලලා අපි ඒක සාකච්ඡා කරමු. මේ පේපර් ටික කතා කරලා ඉමුනේ නං එහෙනම්. පේපර් එක ප්‍රශ්න ටික. ඒ ටික කතා කරලා ඉන්නුනේ. ඔව්. ඊට පස්සේ මේ ව්‍යාපෘති පාදක ඉගෙනුමේකදී සිද්ධ වෙනවලු මේ මොඩල් හදලා මොඩල් හරහා තමයි ඉගෙන ගන්නවා කියන්නේ. මොඩල් බේස් ලර්නින් කියලා එකක් තියෙනවා. එතකොට ඒකත් මේකමද දන්නේ නැහැ හැබැයි මේ ව්‍යාපෘති පාදක ඉගෙනුමේදී මොඩල් එකක් හදලා ඒක තනි තනියෙන් අධ්‍යයනය කරලා ඉගෙන ගන්නවා කියන අදහසක් තියෙනවා කියලා කියන. එතකොට මේක කරන ආකාර කියලා පියවර ටිකක් ඔන්න සර්ම කරනවා. ඉස්ලාම් කරන ප්‍රශ්නයක් හඳුනා ගන්න එක. ව්‍යාපෘතියක් ප්‍රොජෙක්ට් එකක් නේ. ප්‍රොජෙක්ට් එකට ප්‍රශ්නයක් තියෙන්න බෑ. අපිත් කරන්නේ ප්‍රොජෙක්ට් එකක්. ඒකවල ප්‍රශ්නය හඳුනා ගන්න. ඊට පස්සේ මේකට කාල රාමුවක් හදා ගන්නවා. සැලැස්මක් හදනවා. ඊට පස්සේ ඒ වැඩපිළිවෙල කාලය සමග සම්බන්ධ කරලා ඒ ටික අපි හදා ගන්නවා. ඒ කියන්නේ පළවෙනියෙන් කරන්නේ මොකද්ද ඊළඟට කරන්නේ මොකද්ද ඊළඟට කරන්නේ මොකද්ද කාලයත් එක්ක සම්බන්ධ කරලා. ඊට පස්සේ මේකේ ප්‍රගතිය මෑනලා බලන. එතනදී ගුරුවරයා තමයි මැදිහත් වෙන්නේ. ඒ කියන්නේ මේක ඇත්තටම හරියට වෙනවද නිවැරදි මාර්ගය යනවද එහෙම කරලා ගුරුවරයා මැදිහත් වෙලා මොනිටර් කරනවා. ප්‍රගතිය මෑනලා බලනවා. ඊට පස්සේ අන්තිමට තක්සේරුකුත් කරනවා. මේකේ අරමුණු අපි බලාපොරොත්තු වෙන තරමට අරමුණු ඉටු වුණාද ඊට පස්සේ එතනදී ප්‍රතිපෝෂණය එහෙම දෙන්න පුළුවන් මේ වැඩේ සාර්ථක වෙනවද නැද්ද කියලා බලලා ඊට පස්සේ අන්තිමේට මේක ඇගීමක් සිදු කරනවා වාර්තාවක් විදිහට මේකේ නිමැවුම දෙන්න කියලා අපි දරුවන්ගෙන් ඉල්ලන්න පුළුවන් අවුට්පුට් එකක් දෙන්න කියලා. එතකොට මේක ICT වලට බලපාන්නේ කොහොමද කියලා සර් උදාහරණයක් කියන්නේ මේ පුස්තකාල පද්ධතියකට දත්ත රැස් කිරීම වෙබ් අඩවියක් සැකසීම අන්න ඒ වගේ දෙයක්. එතකොට මේ ව්‍යාපෘතිපාදක ඉගෙනුම කියන එක හැම පාඩමකට දාන්න බෑ. මොකද ලොකු කාලයක් යනවා. ලොකු ප්‍රොසෙස් එකක් නේ. එතකොට දාන්න පුළුවන් සමහර පාඩම් වලට විතරයි. ලයිබ්‍රරි සිස්ටම් එකක් හදනවා නම් අර විදිහට එතන තියෙන ගැටලුව හඳුනගෙන සැලැස්ම හදාගෙන අපි අර ප්‍රායෝගික කරපු ප්‍රොජෙක්ට් ඉන්නේ අන්න එහෙම ඒක දිගට එතකොට යනවා. එතකොට මේක දුරස්තව කරන්න පුළුවන්. උසස් අධ්‍යාපනයට වඩා සුදුසුයි. මොකද චූටි ළමයින්ට ව්‍යාපෘතිපාදක ඉගෙනුම දුන්නොත් ඒගොල්ලෝ කරන්න අමාරුයිනේ. එතකොට ඒක ලොකු ළමයින්ට තමයි වඩා ගැළපෙන්නේ. එතකොට මේකෙදි මේ අපිට ලැබෙන දැනුම විශාල පරාසයක දැනුමක් හොයාගන්න පුළුවන් කියලා කියන්නේ. දැනුම් පරාසය විශාලයි. ස්වයං විමර්ශනය කරන දරුවෝ පුරුදු වෙනවා කියලා කියනවා. ඊට පස්සේ මේකේ අවාසි විදිහට අර එක සිතින් ඉගෙනීමට අපහසුයි. දැන් මේක ලොකු පාඩමක් නේ. එතකොට සිත එක ලක්ස් කරගෙන ඉගෙන ගන්න අමාරුයි කියලා කියනවා මේවට. එක වෙලාවක කරන්න නැති හින්දා වෙන්නේ නැති හැම කියන්නේ. මේ සඳහා වැඩි කාලයක් යනවා. ඊට පස්සේ ගුරුවරයාට නිතර මැදිහත් වීම කටයුතු සිද්ධ කරන්න වෙනවා. මොකද කාලයත් එක්ක ඒගොල්ලෝ හරියට මේ යයිද දන්නේ නැහැ අවසාන අවුට්කම් එක දක්වා. ඒතර මේ අර ගොඩාක් පාඩම් වල එකම දේ තමයි කියවෙන්නේ. නේද ගුරුවරයා හරියට මැදිහත් වෙන්න ඕනේ. ගොඩාක් හැමදේම ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම ගැන තමයි මෙතන කතා කරන්නේ. මොකද 21 වෙනි සියවසේ ඉගෙනුම් ක්‍රමනේ. ඒතර හැම එකක්ම ශිෂ්‍ය කේන්ද්‍රීයයි. ඒතකොට ශිෂ්‍යයා හොයාගෙන යනකොට මැදදී ගුරුවරයා අනිවාර්යයෙන් මැදිහත් වෙන්න ඕනේ. හරි මාර්ගය පෙන්වන්න ඕනේ. මේ හැම ක්‍රමයකම මේ දෙයම තමයි කියන්නේ. ගුරුවරයා ළමයා තනියෙන්නේ. එතකොට අපිට ඒ අදහස ගත්තොත් එහෙම මොකද සෑහෙන ප්‍රශ්න ටික උත්තර ලියගන්න පුළුවන් වෙයි. එහෙමම තමයි හැම එකම කියන්නේ. එතකොට ව්‍යාපෘතිපාදක ඉගෙනුමේ තේරුණාද? අක්ක ඒකේ වාසිය අවශ්‍ය තව ආයසරයක් කියන්න පුළුවන්ද? වාසි විදිහට නම් ඒකට උසස් අධ්‍යාපනයට තමයි සුදුසු. පොඩි ළමයිට වඩා. ඒතර දුරස්ත ඉගෙනුම භාවිතා කරන්න පුළුවන් මේකට. වඩා හොඳයි දුරස්ත ඉගෙනුමට එහෙම. ඊට පස්සේ මේ විශාල දැනුම් සම්භාරයක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ගැඹුරු දැනුමක් වර්ධනය කරගන්න ගැඹුරු දැනුමක් ඇති කරගන්නත් පුළුවන්. ඒ ගොඩක් හොයාගෙන යනවා නැති. ඊට පස්සේ ස්වයං විමර්ශනයක් කරන්න පුළුවන් කියලා කියනවා. අවාසි විදිහට මේ එක සිතින් ඉගෙනීමට බෑ කියලා තමයි කියන්නේ. එක විදිහකට ඉඳගෙන හිටින්න. එක වෙලාවක නෙවෙයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මේ වැඩි කාලයක් ගත වෙනවා ව්‍යාපෘතියක් නිම කරන්න කාලයක් ගත වෙනවානේ. ව්‍යාපෘතිපාදක ඉගෙනුමට කාලයක් ගත වෙනවා. ඒ දෙක තමයි අවාසි විදිහට තියෙන්නේ. අර IT වලට දෙන කරන්න පුළුවන් පුස්තකාල පද්ධතියක් හදන්න, වෙබ් අඩවියක් හදන්න කියන උදාහරණ දෙක සර්ම තමයි දෙන්නේ. අස්තේ මේක අහනවා නේද ව්‍යාපෘතිපාදක මුල් පියවර දෙක. එතකොට ඒක නිශ්චිත දෙකක් අපි කියන්න ඕනේ. ඒක නේද අර සැලැස්ම මේක ප්‍රශ්නය හඳුනගන්න එකයි සැලැස්ම
සැකසීමයි වෙන්නේ නැති නේද? ඒ දෙක තමයි අර පැහැදිලිව තියෙන්නේ. ඔව්. ඉස්සෙල්ලා ප්‍රශ්නය හඳුන ගන්න ඕනේ සැලැස්ම කාලරාමුවත් එක්ක හදන්න ඕනේ කියලා එක දැන් සැලැස්ම කාලරාමුව ළඟ තමයි තියෙන්නේ. කාලරාමුව සැලැස්ම හදන එක කියව දැම්මත් හරියයි නේද? සැලැස්ම හා කාලරාමුව සකස් කිරීම කියලා. ඔව් එහෙම දාමු. නේ මේකේ පියවර 6ක් දීලා තියෙනවා. මූලික දෙක කියලා තියෙනවා නම් අර දෙක තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ. ඒක හරි. පියවර 6ම කියන්න පුළුවන් දක්කේ. ඒකට තියෙන එතකොට පළවෙනි එක සැලැස්ම සැකසීම, දෙවෙනි එක කරන වැඩපිළිවෙල sorry පළවෙනි එක ප්‍රශ්නය හඳුන ගැනීම, ඒක සැලැස්ම සැකසීම, ඒකට තියෙන කාලරාමුවත් සමග කියලා තමයි තියෙන්නේ. හරි හරි. එහෙනම් ඒක වෙන්නේ නැති දෙක. ඔව් වැඩ කරන පිළිවෙල පිළිබඳ කාලය සමග ඒකට බද්ධ කර ගැනීම. ඒ කියන්නේ පළමු පියවර මොකද්ද කවද්ද කරන්නේ, දෙවෙනි පියවර මොකද්ද කවද්ද කරන්නේ, දතර ඇස් කරන්නේ කවද්ද දන්නේ, මේ විදිහට වැඩ කරන පිළිවෙල හදා ගන්න. ඊට පස්සේ හතරවෙනි එකේදී කරන්නේ මේක සිද්ධ වෙනවද නැද්ද කියලා බලලා ඒකේ ප්‍රගතිය මන බලනවා. එතකොට මෙතනදී ගුරුවරයා මැදිහත් වෙනවා. ගුරුවරයා හොයා බලනවා. වැරදි පැත්තට යනවා නම් නිවැරදි පැත්තට ආයෙ ගන්නවා ළමයි ටික. මේක සිද්ධ වෙනවද නැද්ද කියන එක ප්‍රගතිය මන බලනවා. පස්වෙනි එකේදී මේක ඉගෙනුම් අරමුණු සාක්ෂාත් කරගෙනද කියලා බලනවා. ඒකට තක්සේරුවක් කරනවා. ඒක හරියගෙන නැත්නම් ප්‍රතිපෝෂණ, ඉදිරි පෝෂණ, පසු පෝෂණ මොනවද මේ ඔක්කොම දෙන්න පුළුවන් එතනදී. ඊට පස්සේ අන්තිමේදී ඇගීම. වාර්තාවක් විදිහට මේක දෙන්න කියලා ළමයි ඉල්ලනවා. හරිද ඒ ටික එතකොට? හරි. හරිනේ. හරි. ඊළඟට අර පස්වෙනි පේපර් එකේ තිබ්බ පරිගණක සහායක මොනවද කිව්වද? පරිගණක සහායක ඉගෙනුමේ වාසි මොනවද කියලා එක ප්‍රශ්නයක් අහලා තිබ්බා. එතකොට පරිගණක සහායක ඉගෙනුම කියන්නේ පරිගණක මැදිහත් කරගෙන සිදු කරන ඉගෙනුම. පරිගණක භාවිතයෙන් කරන ඉගෙනුම. ඒකට සමහර ලාවට අර ගුරුවරයා නොඉන්නත් පුළුවන්. පරිගණකයෙන්ම භාවිත කරගන්න එක තමයි මෙතෙන්දි කරන්නේ. ඒකට පරිගණක සහායක අර අපි CAL learning කියලා computer assisted learning. ඒක තමයි මෙතෙන්දි වෙන්නේ. එතකොට සිත් ගන්න අසුළු පාඩම් තියෙනවා මේකේ. සිසුන් උනන්දුවෙන් වැඩ කරනවා. පාඩමේ අන්තර්ගතයේ සමහරට හොඳට තියෙනවා. සමහර පාඩම් වල අන්න ඒ වගේ වාසි තියෙන පරිගණක සහායක ඉගෙනුමේ. වාසි තමයි එතන අහන්නේ. පරිගණක සහායක මොකද නන්නේ? දේවල් නේ පහසුවෙන්. ඔව් පහසුවෙන් අර සංකීර්ණ දේවල් වඩා පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් නේ. ඊට පස්සේ අධ්‍යාපන කටයුතු සඳහා මේක අධ්‍යාපන කටයුතු සඳහා ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතය තමයි මෙතෙන්දි වෙන්නේ. පරිගණක උපාංග භාවිතා කරන එක. ඒක නම් අපිට හිතලත් ගොඩක් ඒවා ලියන්න පුළුවන් ඉතින් නේ. ඊට පස්සේ මේ පේපර් එකේ ආයෙ තිබ්බර සම්භව නැගීම සඳහා රුබ්‍රික් එකක් සඳහා උදාහරණයක් ලියන්න කියලා. එතකොට මේ ඇගීම් වර්ග දෙකක් තියෙනවානේ අපේ සම්භව නැගීමයි සම්පින්ඩිත ඇගීමයි කියලා. ඒතකොට සම්භව නැගීම සිද්ධ වෙන්නේ අපි පාඩම කරගෙන යන අතරතුරේදී. සම්පින්ඩිත ඇගීම කරන්නේ අවසානයේදී. ඒ අවසානයේ කිව්වහම ඒක පාඩම ඉවරුණ මොහොතේ වෙන්නත් පුළුවන්, සතියකින් වෙන්නත් පුළුවන්, මාසෙකින් වෙන්නත් පුළුවන් කියලා එදා කවුද අපේ මානිල් මැඩම් තමයි මේක කිව්වේ. ඒ කියන්නේ අර අවසානයේ තියෙන ටර්ම් ටෙස්ට් එක වෙන්නත් පුළුවන්, O level විභාග වෙන්නත් පුළුවන්, A level විභාග වෙන්නත් පුළුවන්. මේ ඔක්කොම මේ සම්පින්ඩිත ඇගීම කියලා තමයි කිව්වේ. ඒකට සම්භව නැගීම කියලා කියන්නේ පාඩම වෙලාවෙ සිද්ධ කරන ඇගීම. එතකොට සම්භව නැගීම සඳහා රුබ්‍රික් එකක් හදන්න කිව්වහම දැන් රුබ්‍රික් එකක් කියලා කියන්නේ අපි මේ වෙලාවේ ළමයා ඇගීමකට පත් කරන්න එපා. ඒකට ඇගීමකට පත් කරන්න අපි මොන හරි නිර්ණායක ටිකක් හදාගන්න එක තමයි රුබ්‍රික් එකක් කියලා කියන්නේ. එතකොට මේක ICT පැත්තෙන් කතා කරොත් එහෙම වෙබ් අඩවියක් හදනවා කියන පාඩම ළමයට දුන්නොත් ඒගොල්ලෝ පීරියඩ් දෙකක් ඇතුළතදී මේ වෙබ් අඩවිය හදන පාඩම ඒගොල්ලෝ නිරත වෙනවා නම් ඒගොල්ලෝ අපි ඇගීමකට ලක් කරනකොට ගුරුවරයා හදා ගන්නවා නිර්ණායක ටිකක්. සමහරට මේක අපිට මෙහෙම පුළුවන් ටැග් ටික හරියට පාවිච්චි කරනවද? නිර්මාණශීලීද? කාල කළමනාකරණය කරනවද? සහයෝගින් වැඩ කරනවද? මෙන්න මේ නිර්ණායක ටික හදාගෙන ඒකට අනුව ටීචර් ඒගොල්ලෝ ඇගීමට ලක් කරනවා. නිර්ණායක ටික තමයි ඒක රුබ්‍රික් කියන්නේ.
එතකොට ඒගොල්ලන්ට ටීචර් කැමතිද ලකුණු දෙන්න පුළුවන්. ලකුණු 4 යන දෙන්න පුළුවන්. 3යි එහෙම දෙන්නත් පුළුවන්. නැත්නම් අර ඉතා හොඳයි සංවර්ධනය වෙන්න ඕනේ. තව දුරවල එහෙම දෙන්නත් පුළුවන්. ඒක ටීචර්ගේ අභිමතය පරිදි තමයි සිද්ධ වෙන්නේ. නිර්ණායක හදාගන්න එක තමයි ඒක රුබ්‍රික් එකක් කියලා කියන්නේ. තේරුණාද ඒක? හදාගද්දි තියනවාද යම්කිසි ලකුණු 20ක් දෙනවා කියලා එහෙම දෙයක් තියනවාද? ඒක ටීචර්ට නේද අංග ඒකට කරන්න පුළුවන්. ඒක ටීචර්ගේ මතය අනුව තීරණය මතයනේ. වෙන්නේ. ටීචර් අපිස් දෙන්න පුළුවන්. ඒක බෙදෙනවා නේද ටීචර් ලකුණු 20. ප්‍රමාණය? ඔව්. ටීචර් 20 අර දෙන්නත් පුළුවන් ටීචර් 10 දෙන්නත් පුළුවන්. ඔව්. ඒ කියන්නේ නිර්ණායක ටික එකතු 20 වෙන්නත් පුළුවන් ඉතින්. ඒ ලකුණු නිර්ණායකකට බෙදෙනවා නේ එතකොට. ලකුණකුත් දාන්න ඒ වෙනවනේ. ඉතින් අපි නැත්තම් කොහොමද එගීම කරන්නේ නේද? නිර්ණායකත් එක්ක ලකුණක් තීරණය කරන්න ඕනේ අපි ඒකට. ඔව්. නැත්නම් නිර්ණායක විතරක් තිබ්බහම මේක අර එගීම හඳුනා ගැනීම කියලා අපි ඒකට ටැග් හඳුනා ගන්නවා නම් අපි ඒක ලකුණු 4ක් දෙනවා කියලා අපි ඒකට දා ගන්න ඕනේ. ඔව්. හරියට කරනවා නම් එන්නේ 4යි නැත්නම් 3යි නැත්නම් 2යි එහෙම. එහෙම. පැහැදිලිද ඒක? හරි. ඊට පස්සේ තීරණය දැන් එතන සම්භව නැගීමක් නේ එතකොට. ඒ වෙලාවේ තමයි කරන්නේ. එතකොට මෙයාට තව සංවර්ධනය වෙන්න පුළුවන්ද මොනවද වෙන්න ඕනේ කියලා එතකොට අන්තිම තීරණය කරන්න පුළුවන්. රුබ්‍රික් එක කියන එක අර විදිහට තමයි තියෙන්නේ. නිර්ණායක හදා ගන්නවා ටීචර් අපිමත පරිදි. හරි නේද එතකොට? ඊට පස්සේ අර සුතත්‍ය එගීම අව්‍යාජ ඉගෙනුම ඒකත් අර මේ කලින් තිබ්බේ අපිට මොකද තිබ්බේ අන්තර්ක්‍රියාකාරීත්ව ඉගෙනුම වගේ තමයි. සුතත්‍ය ඉගෙනුම කියන්නේ සැබෑ ජීවිත සංසිද්ධියකට යොමු වෙලා අර ඉගෙන ගන්න එක තමයි ප්‍රායෝගික ඉගෙනුම. සැබෑ ජීවිත සංසිද්ධියකට යොමු වෙනවා කියන එකම තමයි සුතත්‍ය කියන්නේ අව්‍යාජ කියන්නේ ඔක්කොම ඒවන් තමයි නේද සමාකරණ කියන්නේත් ඒක අන්තර්ක්‍රියා කියන්නේත් ඔක්කොම එකයි බලනකොට. එතකොට ගවේෂණය කරනවා සාකච්ඡා කරනවා ඒව තමයි මේකේ තියෙන සුතත්‍ය ඉගෙනුමේදී. අර පාඩම් වල අර පේපර්ස් ටිකේ ඒ ටික තමයි තිබ්බේ ප්‍රශ්න. ඊට පස්සේ මේ අර 21 වෙනි සියවස ගැන අපි කතා කරන්නේ. ඒතකොට 21 වෙනි සියවසේ ගුරුවරයෙක් වුණාම මේ ගුරුවරයාගේ තියෙන ඕන විශේෂ ලක්ෂණ නිර්මාණශීලීත්වයේ තියෙන්න ඕනේ, විචාරාත්මක චින්තනයේ තියෙන්න ඕනේ, සහයෝගිතාවයේ තියෙන්න ඕනේ. ඊට පස්සේ sannivedanaya කියන එකත් වඩා වැදගත්. මේ හදින් නෑනේ. මේ sannivedanaya වඩා වැදගත් 21 වෙනි සියවසේ ගුරුවරයාගේ උපාංග හරහා sannivedanaya කරන්න පුළුවන්. අන්න ඒ sannivedanaya තමයි එතෙන්ද මේ වැදගත් වෙන්නේ. ඊට පස්සේ මේ අර දැන් ඔය අපි මේ ප්‍රතිඵල පාදක ඇගීමේදී දැන් ඉස්සර නම් කවුද අර ත්‍රිකෝණේ තියෙන කාද ඩේල්ගේද අන්න එයාට අනුව අපි ඉස්සර භාවිතා කරන්නේ මතු පිට දැනුමලුනේ. නමුත් වර්තමානයේ අපි බලාපොරොත්තු වෙන්නේ උසස් මානසික හැකියාව කොතෙක් දුරට ලබාගෙන තියෙනවද කියන එක තමයි වර්තමානයේ. ඉස්සර මතු පිට දැනුම උනාට දැන් උසස් මානසික හැකියාව තමයි බලන්නේ හැමතිස්සෙම. එතකොට මේ ඉස්සර නම් තිබ්බේ ආවේදන මනෝචාලක ප්‍රජානන කියන දේවල්. මතු පිට දැනුම කියන්නේ ඒ දේවල් කියලා තමයි විස්තර කරේ. වර්තමානයේ උසස් මානසික හැකියාව මන බලනවා කියන එක තමයි ගොඩක් වෙලාවට මේ දේවල් වලින් කරන්නේ. කියලා මානි මැඩම් තමයි ඒ ටික කිව්වේ. ආයි මොනවද තියෙන්නේ? පරීක්ෂණාත්මක ඉගෙනුම් කියලා එකකුත් දැන් ඒ පේපර් එකේ තිබ්බ ටිකනේ ඊට පස්සේ අර ෆුල් නෝට් එක හැදුවේ මේ ප්‍රසන්ටේෂන් දෙක තුනක් එකතු කරලානේ හදලා තියෙන්නේ. ඒ ෆුල් නෝට් එකේ තියෙනවා අර ටිකක් තිබුණා එකේ මේ පරීක්ෂණාත්මක ඉගෙනුම කියලා තව එකක් තිබ්බා. ඒකට පරීක්ෂණාත්මක ඉගෙනුම තුනේ විවිධ පරීක්ෂණ ක්‍රමෙන් ඉගෙන ගන්න එක. අර මේ සයන්ස් වල එහෙම පරීක්ෂණාගාරයක් ඇතුළත ගිහිල්ලා ඊට පස්සේ විශේෂ උපාංග අරගෙන එහෙම පරීක්ෂණ කරලා මේ ඉගෙන ගන්න එක කියලා තමයි තිබ්බේ එතන. විද්‍යාව වගේ නම් අර පරිසරයට ගිහිලා වල් පැලයට නිරීක්ෂණය කරලා
ඊට පස්සේ වර ජලය උරා ගන්න එක එහෙම පරීක්ෂා කරලා. එතකොට මේක ICT වලට බලපාන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරලා තිබ්බේ. ඒකත් අපේ කවුරු ටීචර් කෙනෙක් තමයි කිව්වේ ලොජික් ගේට් වල ක්‍රියාකාරීත්වය පෙන්වන්න අර බල්බ් ගෙනහලා බැටරි ගෙනහලා අන්න එහෙම පරීක්ෂණයක් කරන එක වඩා සුදුසු. ඒකට ඇටෝමක් සැකසීම වඩා සුදුසුයි කියන එක සර් ඊට පස්සේ ඒක පිළිගත්ත එක වඩා හොඳයි කියලා. පරීක්ෂණාත්මක ඉගෙනුම පරීක්ෂණ කරලා ඉගෙන ගන්න එක තමයි කී අදහස් උනේ. ඊට පස්සේ තිබ්බ ගැටලු පදනම් කරගත්ත ඉගෙනුම. ගැටලු පදනම් කරගත්ත ඉගෙනුමත් ඒ විදිහට තමයි. එතකොට ගැටලුවක් විසඳීම තුලින් ඉගෙන ගන්නවා. ගැටලු විසඳ. එතකොට මේකෙදි පර්යේෂණයේ මූලධර්ම භාවිතය කියන තුන සිද්ධ වෙනවා කියලා තමයි කිව්වේ. ගැටලුවක් විසඳනකොට පර්යේෂණයක් කරනවා, ඒකේ මූලධර්මයක් හොයා ගන්නවා, ඊට පස්සේ ඒක භාවිතා කරනවා. හැමතිස්සෙම ගැටලුවක් විසඳීමක් එනකොට මේ තුන සිද්ධ වෙනවා කියලා ඒක සඳහන් වුණා. ඊට පස්සේ ඒ තුලින් ඒගොල්ලෝගේ දැනුම කුසලතා වර්ධනය වෙනවා. ඒගොල්ලෝගේ සිතීමේ හැකියාව වැඩි වෙනවා. ඊට පස්සේ ඕනම ගැටලුවකට මුහුණ දෙන්න ඒගොල්ලෝ පසුබට වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒවට කැමති. ඊට පස්සේ මේ ගැටලු විසඳීම තුලින් ගුරුවරයයි ශිෂ්‍යයයි දෙන්නම ඉගෙන ගන්නවා කියලා තිබ්බා. ඊට පස්සේ ඒගොල්ලෝ එකට එකතු වෙලා වැඩ කරනවා. ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය වෙනවා. මේක යාව ජීව ඉගෙනුමට වඩාත් බලපානවා කියලා තමයි සඳහන් කරලා තිබ්බේ ගැටලු පාදක ඉගෙනුම. ඊට පස්සේ ටීම් එකක් විදිහට වැඩ කරනවා. ලිඛිත වාචික sannivedanayak සිද්ධ වෙනවා. තමන්ගේ හැකියාව දරුවන්ට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ස්වාධීනව වැඩ කරන්න පුළුවන් වෙනවා. තර්කණය, සිතීම, විශ්ලේෂණය වගේ දේවල් දියුණු වෙනවා කියලා තිබුණා. ඒකින් ගැටලු පදනම් කරගත් ඉගෙනුම අර උපාලිස කරා අපිට කරලා තියෙනවා. එතකොට ඒකෙදී අර පර්යේෂණයක් සිද්ධ වෙනවා, මූලධර්ම හොයා ගන්නවා, භාවිතා කරනවා කියන තුන එතනදී හයිලයිට් කරා. හරි. එතකොට අර සම්භව නැගීමේදී තවමත් වෙන ක්‍රියාගෙන තියෙනවා. මේක ඉගෙනුම් ක්‍රියාවලිය අතරතුරේදී තමයි සිද්ධ කරන්නේ. කෙටි කාලීන මතකයේ තමයි මේකේ මනින්නේ. නමුත් ලංකාවේ ගොඩක් සිද්ධ වෙන්නේ සම්භව නැගීම නෙවෙයි සම්පින්ඩිත නැගීම කියලා මානෙල් මැඩම් තමයි කිව්වේ. ඊට පස්සේ අර රවුන්ඩ් තුනක් තිබ්බ නේද? විමසීම් පාදක ඉගෙනීම අපි කතා කරාද? ඕනේ. ඒ රවුන්ඩ් තුන නම් මම ලොකුවට තව එකක් අපි ඒක කතා කරන්නේ දක්වා මේක කතා කරේ නෑ නේද? විමසීමක් තුළින් මුලදී කතා කරන්නේ විමසීමක් ප්‍රශ්න අහලා කතා කරන්නේ. ඊට පස්සේ තිබ්බා ආනුභූතික ඉගෙනුම. ආනුභූතික කියලා කියන්නේ වචනේ ආනුභූතික කියන්නේ අත්දැකීම. මෙන්න මේක කතා කරා සර්. මේ අත්දැකීම තුලින් ඉගෙන ගන්නවා. එතකොට මේකේ දැන් සර්කල් එකක් සිද්ධ වෙන කොටස් 4කින් රවුමඩ. ඉස්සෙල්ලාම කරනවලු අපි මේකෙන් අත්දැකීමක් ලබා ගන්නවා. හරි? අත්දැකීම ලබා ගත්තට පස්සේ අත්දැකීම මෙනෙහි කරනවලු ඊළඟට රවුමට යන්නේ මේක. ඊට පස්සේ මෙනෙහි කරලා අපි පොදු මතයකට එනවලු. ඊට පස්සේ ඒ ආපු දේ අපි ආපහු අත්දැකීමක් විදිහට පාවිච්චි කරනවා. දැන් මේක උදාහරණයක් විදිහට මෙහෙම කිව්වොත් තමයි වඩා තේරෙන්නේ. සර්ම තමයි කිව්වේ දැන් අත්දැකීම කියලා කියන්නේ දැන් අපි මොන හරි ඉටිපන්දමක් තියනවා කියලා හිතුවේ ඉටිපන්දමකට අත පිච්චෙනවා අපි. එතකොට ඒකෙන් අපි අත්දැකීමක් ගන්නවානේ. ඉටිපන්දම ළඟට ගියොත් අත පිච්චෙනවා. ඊට පස්සේ මෙයා පස්සේ දැන් මේ දේ මෙනෙහි කරනවා. දෙවනි සර්කල් එකේ දෙවනි එක තියෙන මෙනෙහි කරනවානේ.
එතකොට එතෙන්ට ගියාට පස්සේ එතකොට අත පිච්චුණා, ඊට දැනුම වේදනාව අරම හැමදේම මෙයා මෙනෙහි කරනවා. මෙනෙහි කළා මෙයා තුන්වෙනි එක තමයි පොදු මතයකට එනවා. ඒතර පොදු මතය තමයි ගින්දර ළඟට ගියොත් අත පිච්චෙනවා කියලා දැන් මෙයා පොදු මතයක් හදාගන්නවා. ඊට පස්සේ මේ ඉගෙනගත්ත දේ නැවත අත්හදා බලනවා. වෙනත් තැනක දැන් අර ඉටිපන්දම නම් වෙනත් ගින්දරකට ගියත් මාව පිච්චෙයිද කියලා ආපහු මෙයා ඒක අත්හදා බලන්න හදනවා. එතකොට ඒකෙන් සමහරට ආපහු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. එතකොට ආයෙ අරක පළවෙනි එකට යනවා. අත්දැකීමක් ආයෙ ලබා ගන්න. ආයෙත් ඒක මෙනෙහි කරනවා. එතකොට මේ අත්දැකීම් තුලින් ඉගෙන ගන්න එක මේ අර සර්කල් එකක් විදිහට යනවා. එතකොට ගොඩක් වෙලාවට අර පෙර දැනුමත් එක්ක අලුත් අත්දැකීමක් හදා ගන්න. එතකොට ඒකෙන් එන ආයෙ පෙර දැනුමත් එක්ක අලුත් අත්දැකීමක් හදා ගන්න. එහෙම ඉගෙන ගන්න එක තමයි ආනුභූතික ඉගෙනුම කියලා කියන්නේ. පැහැදිලි වුණාද ඒක? සර් කරනවා මේ කොටස අපිට. එතකොට මේක ICT වලට බලපාන්නේ කොහොමද කියලා සාකච්ඡා කරනවා. එතකොට එතනදී කියනවා මේ word ඉගෙන ගන්නකොට එහෙම දැන් අපිට මේ වැරදුණු තැන් හොය දැන් ඒක පාඩම් ගොඩකට අපිට ගන්න පුළුවන්. මේ word ඉගෙනීමේදී විවිධ අත්හදා බැලීම් සිදු කරනවා. ඉගෙනුම් සිදු කරනකොට වැරදුණු තැන් තියෙනවා නම් ඒවා පිළිබඳව ආපහු හිතනවා. අපිට ෆොන්ට් එක වැඩි කරගන්න ඕන නම් අපිට ඒක වැඩි කරගන්න බෑ නම් ආයෙත් හිතනවා. අන්න හිතලා ඒක ආයෙත් වෙනස් දෙයකට යනවා. එතකොට මේ වර්ඩ් ඉගෙන ගැනීමේදී මේක පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි කිව්වේ. ෆොන්ට් එක වෙනස් කරනවා, ක්ලෝස් කරනවා, ටෙක්ස්ට් ෆෝමැටින් කරනවා. එහෙම පොඩි පැහැදිලි කිරීමක් කරා සර්. ඉතින් මේ අත්දැකීම් පාදක ඉගෙනුමට ඒක බලපානවා කියලා. ඒක අපිට හිතලත් ලියන්න පුළුවන් මොකක් හරි නේද? කාට හරි මේක අපේ අර මානෙල් මැඩම් මේක කවුරු හරි ප්‍රසන්ටේෂන් එකකට කරා අත්දැකීම් පාදක ඉගෙනුම කියන එක. එහෙම කාට හරි වන්ත ගණන් කිව්වත් කමක් නැහැ. තව උදාහරණයක්. මම දෙකයි දා කවුරු හරි කරනවා. ඒක අර සර්කල් එක මේ පොඩක් ඒක මතක තියාගන්න. පළවෙනිට එන්නේ අත්දැකීම ලබා ගැනීම. ඊළඟට එන්නේ ඉගෙනගත් දේ මෙනෙහි කිරීම. ඊට පස්සේ යනවා පොදු මතයකට එන එක. ඊට පස්සේ පොදු මතය කියන්නේ එතන ඉගෙනගත් දේ ආයත් හදා බැලීමක් සිදු කරනවා. ඒකෙන් ආය අර අත්දැකීම් ලබා ගැනීමට යනවා. මේක මේ ගොඩක්ලා සාකච්ඡා කරා. ඊට පස්සේ ආයේ මේකෙදි දැන් අර පේපර් වල තිබෙන්නේ නැති අලුත් දේවල් විදිහට කතා කරනවා. මේ O level විෂය මාලාවේ අරමුණුයි A level විෂය මාලාවේ අරමුණුයි. එතකොට O level විෂය මාලාවේ අරමුණු විදිහට මේ මූලික සාක්ෂරතාවය පරිගණක සාක්ෂරතාවය ඇතිකරන තවදුරටත් ICT ඉගෙන ගැනීමට පදය නමක් සැපයීම O level වලදී සිදු කරනවා කියලා කියනවා. මූලික සාක්ෂරතාවයන් ටික ඇති කරන එකයි ඉස්සරහට ICT ඉගෙන ගන්න පදනම සැකසීමයි O level වලදී සිදු කරනවා. ඊට පස්සේ ICT යෙදුම් භාවිතය හා ඒවා ප්‍රතිඵල පිළිබඳ අවබෝධයක් ඇති කරලීම කරනවලු. ඊට පස්සේ ICT වලට අදාළ සංකල්ප හා මූලධර්ම සංවර්ධනය කිරීමක් O level වලදී සිද්ධ වෙනවලු O level සිලබස් එකෙන්. සැබෑ ලෝකයේ ගැටලු වලට ICT පදනම් කරගත්ත විසඳුම්. සැබෑ ලෝකයේ ගැටලු තියෙනකොට ICT වලින් ඒවට දෙන්න පුළුවන් විසඳුම් මොනවද කියන එක සහ ඒකට අවශ්‍ය කුසලතා වැඩි දියුණු කිරීමක් කරනවලු. ඒ කියන්නේ ඉතින් අර ලියුමක් හදා ගන්න ඕන නම් Word පාවිච්චි කරන්න පුළුවන්, වෙබ්සයිට් එකක් හදා ගන්න ඕන නම් ඉතින් ආයෙ වගේ අර සැබෑ ජීවිතයේ ගැටලු ලියුමක් එහෙම හදාගන්න එක සැබෑ ලෝකයේ ගැටලුවක් නෑ. ඒකට ඒවට තියෙන කුසලතා වැඩි දියුණු කිරීමක් සිද්ධ කරනවලු O level ICT සිලබස් එකේදී. ICT භාවිතයේ ප්‍රතිඵල හා ගැටලු ICT වල ගැටලුත් අපි අන්තිම පාඩමේ කතා කරනවා. ඒකල අනේ වගේ රෝග සම්බන්ධ ගැටලු ඒ වගේම ICT භාවිතයේ ප්‍රතිඵල සහ ගැටලු දෙක පිළිබඳව අවබෝධයක් ලබා දෙනවලු විෂය මාලාව තුලින්. ඊට පස්සේ උසස් පෙළ විෂය මාලාවේ අරමුණු විදිහට ICT සම්බන්ධ උසස් අධ්‍යාපනයට පදනමක් සැකසීම කරනවා. අරකේ කරන්නේ මූලික සාක්ෂරතාවය ඇති කරනවා. මේකෙදි උසස් අධ්‍යාපනයට පදනම සැකසීම සිදු කරනවා. ඊළඟට දරුවන්ගේ අනාගත වෘත්තිය සඳහා පදනමක් සැපයනවා කියන එක කිව්වා. ඊට පස්සේ සැබෑ ලෝකයේ ගැටලු වලට එතනත් අරකම තමයි කියන සැබෑ ලෝකයේ ගැටලු වලට ICT භාවිත කරලා විසඳුම් හොයන්න අවශ්‍ය කුසලතා ඇති කරනවා කියලා.
ඒ කියන්නේ දැන් මෙතනදී සර් කිව්ව මේ වෙබ්සයිට් හදන එක, e-banking පාවිච්චි කරන එක, eBay වලින් ගනුදෙනු කර බඩු ගෙන්නන එක, ඒ දේවල් වලට කුසලතාවය වර්ධනය කරන එක සිද්ධ කරනවා කියලා තමයි කිව්වේ. ඊට පස්සේ නවෝත්පාදන හා පර්යේෂණ සඳහා ICT භාවිතා කරන්න හැකියාව ඇති කරනවා කියලා. නවෝත්පාදන එහෙමනම් අර IoT ගැන වෙන්නේ නැති අය කියන්නේ. එතකොට ඒ තුලින් අලුත් ඉනෝවේෂන්ස් හදන්න පුළුවන් නේ. එතකොට ඒ දේවල්. ඊට පස්සේ sannivedana හා පරිගණක ජාලකරණයේ වැදගත්කම. ජාලකරණයේ හින්දානේ sannivedana ලෝකේ හැමතැනම sannivedana කරන්න පුළුවන්. එතකොට ඒ level ICT syllabus එකේදී ඒ දේවලුත් පැහැදිලිව දෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ සාමාන්‍ය ජීවිතය ගුණාත්මක භාවයෙන් කරගෙන යන්න. ඒ කියන්නේ අපේ එක එක ප්‍රශ්න වලට තොරතුරු තාක්ෂණය භාවිතා කරලා එදිනදා ජීවිතේ ක්වොලිටි කරගන්න ICT භාවිතා කරන්න පුළුවන් අවස්ථා පිළිබඳ දැනුම ලබා දීමත් ඒ level syllabus එකේදී කරනවලු. සමාජයේ මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් එහෙම ඒකට ICT භාවිතා කරන්නේ කොහොමද කියලා දැනුමක් ලබා දීමත් ඒ level syllabus එකේදී කරනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මේ දැන් ICT භාවිතය වෙනකොට සමාජයේ තියෙන සමානාත්මතාවය දැන් නැති සමහර තැන්වල සමානාත්මතාවය නැහැනේ. ඒක සමානාත්මතාවය ඇති කරගන්න මොනවද කරන්න ඕනේ කියන එක සාකච්ඡා කරනවා. මෙතෙන්දී ගැටලුත් සාකච්ඡා කරනවා. එකක් කියනවා රජයේ පාසල් වල හරියට යටිතල පහසුකම් නැහැ. දරුවන්ට හැම කෙනෙකුටම තොරතුරු තාක්ෂණ උපාංග එහෙම දෙන්න නැහැ. එතකොට ඒ තුලින් අර මේ විෂමතාවය වැඩි වෙනවා. නමුත් අර එතකොට ඒ දේවල් ෂෙයා කරගන්න පුළුවන් තරමට ෂෙයා කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් පාසලේ O level කට්ටිය විතරයි ICT හදාරන්නේ. එතකොට ඒකෙත් තෝරගත්ත කණ්ඩායමක් විතරයි හදාරන්නේ. එතකොටත් අර තියෙන විෂමතාවය වැඩි වෙනවා. එහෙම දෙන්නේ නැතුව දැන් 6-9 අලුතෙන් අර ICT හැමෝටම ඉගෙන ගන්න අවස්ථාවක් දීලා තියෙනවානේ. ඒක වඩා හොඳයි කියන එක තමයි කැලේ විෂමතාවය අඩු කරන්න. අර වගේ දෙයක් කරනකොට විෂමතාවය තවත් වැඩි වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ ICT මගින් වැඩ කිරීමේදී මේ පාසලේ ICT වලින් වැඩ කරනකොට ගුරුවරුන්ට සුදුසු පරිසරයක් ලබා දෙන්න පුළුවන් නම් ඒ විෂමතාවය තවත් අඩු කරගන්න පුළුවන් කියලා කිව්වා. ඒ වගේම තාක්ෂණ වේදී දැනුම ගුරුවරුන්ට හොඳට ලබා දෙන්න ඕනේ කියලා කිව්වා. ඒක ඒ විෂමතාවය අඩු කරන්න ඕන. ඊට පස්සේ විදුහල්පතිවරුන්ගේ සහ අනිත් ගුරුවරුන්ගේ සහයෝගයත් මේ සඳහා දෙන්න පුළුවන් නම් වඩා හොඳයි කියන එක කිව්වා. ICT භාවිතා කළ වෙනත් විෂයන් ඉගෙනීමට අවස්ථාව මේ පාසලේදී ලබා දෙන්නේ. ඒ කියන්නේ දැන් ICT ලැබ් එක අනිත් ගුරුවරුන්ටත් පාවිච්චි කරන්න දෙන්න කියලා. ඒකට ICT වල තීර කොටස් උගන්වනකොට ICT ලැබ් එකේ භාවිතා කරන්න ඕනේ නැහැ නේ. අපිට එලිමහන් පන්ති කාමරයකට ගිහිල්ලා ඒ අවස්ථාව වෙන ගුරුවරයෙකුට ICT භාවිතා කරන තුරු ළමයිට ලබා දෙන්න පුළුවන් නම් සමානාත්මතාවයට ඒක රුකුලක් වෙනවා තමයි කිව්වේ. ඊට පස්සේ ICT ගුරුවරයා බැරිලාවත් නිවාඩු ආවොත්ම එතකොට ඒ වෙනුවට වැඩ කරන්න තව ගුරුවරු භාවිතා කරන්න කියලා. ICT ගුරුවරයා නිවාඩු දුන්නා කියලා එතකොට ලොකු පාඩුවක් ඉස්කෝලේට එනවනේ. එතකොට ඒ තුනතර සමානාත්මතාවය පොඩ්ඩක් හරි ඉතින් අඩු කරගන්න පුළුවන් කියන එක ඇති කරගන්න පුළුවන් කියන එක කිව්වා. ICT ලැබ් එක උපරිම ප්‍රයෝජනයට ගන්න විවිධ අයට මේක පාවිච්චි කරන්න දෙන්න කියලා. ඒකට මේකේ ගැටලුත් ඇති වෙනවා කියලා කිව්වර මුදල් ඕනේ, රූපාංග හරියට ඕනේ. ඉතින් ඒ දේවලුත් මෙහෙම කතා කරාට ඒ දේවලුත් ඕනේ මේ සමාජයේ තියෙන විෂමතාවය දුරු කරගන්න. ලංකිත බෙදුම නැති කරගන්නේ කොහොමද කියන එක තමයි ඒක එතනදී කතා කරන්නේ. පාසල තුලින් මේ අංකිත බෙදුම නැති කරගන්න මොනවද කරන්න පුළුවන් කියන එක එතනදී සර් විස්තර කරා. ඊට පස්සේ පරිගණකමය චින්තනය කියලා කොටසකුත් කතා කරා. එතකොට ඒකෙදි කතා කරේ මේ පරිගණක දැනුම තියනවා නම් මේසුන්ගේ චින්තනය වෙනස් වෙන්නේ කොහොමද කියන එක තමයි එතෙන්දි කතා කරේ. එතකොට එකක් කිව්වා මේ විඝටනය කියලා කොටස් 4ක් කතා කරේ එතන.
පරිගණකයම චින්තනය කියලා කොටස් 4ක් මම දැක්කන නෝට් එකේ තියෙන එක විඝටනය කියලා. විඝටනය කියලා කියන්නේ මේ කොටස් වලට කැඩීම තමයි එකකින් අදහස් වෙන්නේ. එතකොට සංකීර්ණ ගැටලුවක් තිබ්බොත් එහෙම ඒ සංකීර්ණ ගැටලුව කොටස් වලට කඩලා ඒ කුඩා කොටස් වලට කඩලා ඒවට වෙනම පද්ධති හදලා ඒව කළමනාකරණය කරලා අවසානයේදී අර සංකීර්ණ ගැටලුව මේ බොහොම හොඳට විසඳන්න පරිගණක තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. පරිගණක හැකියාව තියෙන කෙනෙකුට එහෙම එයාට හිතෙනවා කියලා පරිගණක චින්තනයනේ. ඒකට ඒ දැනුම තියනවා නම් එයාට ලොකු ප්‍රශ්න ගැන ලොකුට හිතෙන්නේ නැල්ලු. ඒකට ඒ ප්‍රශ්නේ කඩලා ඒ චූටි ඒවට තොරතුරු තාක්ෂණය දාලා සිස්ටම් හදලා මේ සාර්ථකව ඒ සංකීර්ණ ගැටලුව විසඳනවා කියලා කියන පරිගණක චින්තනයේ තියෙන කෙනෙකුට. ඊට පස්සේ pattern recognition කියලා එකක් කිව්වා. පරිගණක එතන pattern recognition කියන්නේ pattern එකක් හඳුනගන්න. ඒ කියන්නේ මොන හරි දැනුමක් තියෙන කෙනෙක් එයා හිතනවා ඒක තව තැනකට apply කරගන්න පුළුවන් වෙයි කියලා. දන්න දේ තවත් තැනකට භාවිතා කරන්න පුළුවන් කියන එක. ඒක උදාහරණයක් නම් මොනවත් නැහැ ඉතින්. ඒක තේරෙනවනේ එතකොට නේද? අපි දන්න මොන හරි දෙයක් අපිට හිතනවා තවත් මේ ප්‍රශ්නයක් තිබ්බොත් මේකටත් මේක ඇප්ලයි කරොත් එහෙනම් මේ ප්‍රශ්නෙත් විසඳ ගන්න පුළුවන් කියලා. ඒකට පරිගණක අර චින්තනයේ තියෙන කෙනෙකුට විතරයි එහෙම කරන්න පුළුවන්. ඒ චින්තනය තුළින් එයාට අර එයා පැටර්න් එකක් හොයාගෙන මේ පැටර්න් එක මෙතෙන්ටත් පාවිච්චි කරනවා මෙතෙන්ටත් පුළුවන් කියලා ප්‍රශ්න විසඳ ගන්න. එයා පැටර්න් එක ඇප්ලයි කරනවා කියලා තමයි කිව්වේ එතන. ඊට පස්සේ වියුක්ත කිරීම කියලා තව එකක් කතා කරා. ඒ වියුක්ත කිරීමේදී මේ කරන්නේ අපි දැන් තොරතුරු රැස් කරනකොට අර අවශ්‍ය දේවල් අරගෙන අනවශ්‍ය දේවල් අයින් කරනවා. එතකොට ඒක තොරතුරු තාක්ෂණය පිළිබඳ හොඳ චින්තනයක් අර ඉස්සර කමියුනිකේෂන් එකට දාගන්න තියෙනවා. මේ චින්තනයක් තියෙන කෙනෙකුට තමයි එහෙම දේවල් කරන්න පුළුවන් කියලා. හැමදේම බදාගන්නේ නැතුව අවශ්‍ය තොරතුරු ටික විතරක් අරගෙන අනවශ්‍ය දේවල් බැහැර කරාම මේ කාර්ය වඩා ඵලදායී වෙනවා කියලා. වියුක්ත කිරීම. අන්තිම එක කතා කරා ඇල්ගොරිතම ගොඩනැගීම. ඒකට පරිගණක පිළිබඳ අවබෝධයක් තියෙන චින්තනයක් තියෙන කෙනෙක් ඇල්ගොරිතම භාවිතා කරනවා. ඒ කියන්නේ අර ප්‍රශ්නයක් විසඳන්න පියවර අනුගමනය කරනවා කියන එකනේ. ඒකට මේ සාර්ථක විසඳුමක් අවසානයේ ලබා ගන්න පුළුවන්. ඒක කොටස් වලට කඩාගෙන පියවරෙන් පියවර විසඳගෙන යනවා ICT දැනුම තියෙන කෙනෙක් නම්. ඒ ප්‍රෝග්‍රෑමින් වලදී තමයි ඉතින් මේක ගොඩක් භාවිතා කරන්න පුළුවන් කියලා කිව්වා. ICT චින්තනය කොටස් 4ක් ගැන විතර කතා කරේ. අර විඝටනය, ලොකු සංකීර්ණ ගැටලු කොටස් වලට කඩන එක, pattern recognition එක. ඉතින් pattern එකක් හඳුනගෙන මේ pattern එක තව කෙනෙක් තැනකට apply කරන එක. වියුක්ත කිරීම, ඒ කියන්නේ අවශ්‍ය දේවල් විතරක් අරගෙන අනවශ්‍ය දේවල් අයින් කරන එක. ඇල්ගොරිතම ගොඩනැගීම. ඒ කියන්නේ ප්‍රශ්නයක් විසඳන්න අර පියවරෙන් පියවර යනවා කියන එක එතනදී කතා කරා. ඊට පස්සේ රවුන්ඩ් 3 නම් මම ලොකුවට බැලුවේ නෑ. ඒකෙදි කතා කරන්නේ ඒ ලොකු රවුන්ඩ් 3 තියෙන්නේ ශික්ෂණවේදී දැනුමයි, අන්තර්ගත දැනුමයි, තාක්ෂණ දැනුමයි. එතකොට මෙතනදී තාක්ෂණික දැනුම කියලා කියන්නේ දැන් එතන හැමතිස්සෙම කොහෙලා සහ මිශ්‍රා කියන එක්කෙනාගේ අදහසට අනුව තමයි මේ හැමතිස්සෙම නිර්වචන ඉදිරිපත් කරේ. ඒත් ඒගොල්ලන්ට අනුව තාක්ෂණික දැනුම කියලා කියන්නේ තාක්ෂණික මේවලම් සහ සම්පත් සමග වැඩ කිරීමට තියෙන දැනුම. එතකොට ඒක මේවලම් භාවිතා කිරීම පිළිබඳ දැනුම, ඒවා ප්‍රායෝගිකව කොහොමද ක්‍රියාත්මක කරන්නේ, ඊට පස්සේ සීමාවන් මොනවද, ඒව ගැටලු හඳුනගන්නේ කොහොමද, අනේ වගේ තාක්ෂණික උපකරණ භාවිතා පිළිබඳ දැනුම තමයි තාක්ෂණික දැනුම කියලා කියන්නේ එතන. ඒක ශික්ෂණවේදී දැනුම කියලා කියන්නේ අපි ළඟ තියෙනවානේ සිලබස් එක උගන්වන්න භාවිතා කරන ක්‍රම සහ ඒව භාවිතා පිළිබඳ තියෙන දැනුම කොහෙලා සහ මිශ්‍රට අනුව ඉගැන්වීම පිළිබඳ ක්‍රම තමයි එතෙන්දී කතා කරන්නේ ශික්ෂණවේදී දැනුම. එතකොට ඒකෙදි ඉගෙනුම් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද? ඒකෙදි අපි අර ඉගෙනුම් ක්‍රම භාවිතා කරන්නේ කොහොමද? අධ්‍යාපන අරමුණු හා සාර ධර්ම කියන්නේ මොනවද? ඊට පස්සේ ක්ලාස් රූම් එක කළමනාකරණය කරගන්නේ කොහොමද? සිසුන් මේ පාඩම කරගෙන යන අතරතුරදී සිසුන්ට ඒවා අවබෝධ වුණාද නැද්ද කියලා දැනගන්නේ කොහොමද? ඊට පස්සේ පාඩමක් සැලසුම් කරන්නේ කොහොමද? එගැයීමක් සිදු කරන්නේ කොහොමද? මේ ඔක්කොම කියන්නේ අර පාඩම මේ
ඉගැන්වීමේ ක්‍රම තමයි ශික්ෂණ වේදය කියන්නේ. දැන් අපේ එතකොට මානල් මැඩම් කිව්වේ අපේ College of Education course එකත් අපි ශික්ෂණ වේදයෙන් ඒ ඇතුළෙත් අපි සම්පූර්ණ course එකේම කරන්නේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම පිළිබඳ ඉගෙනීම තමයි. එතකොට අපි දන්න දැනුම පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි ශික්ෂණ වේදය කියන්නේ. ඊට පස්සේ අන්තර්ගතය කියලා කියන්නේ සිලබස් එක. ඒ කොහෙලම් මිශ්‍රාට අනුව අපි ඉගෙන ගන්න ඕන දේ ශිෂ්‍යයාට දෙන්න ඕන සිලබස් එක. ඉගෙන ගත යුතු දේ සහ ඉගැන්විය යුතු දේ පිළිබඳ ගුරුවරයාගේ දැනුම, ගුරුවරයාගේ සංකල්ප දැනුම, න්‍යායාත්මක දැනුම, ඊට පස්සේ ඒකේ තියෙන රාමු, ආයතනික රාමු, විෂය තියෙනවනේ සීමාවක්. ඒක ඊට පස්සේ මොන හරි න්‍යායක් ඉදිරිපත් කරනවා නම් ඒක විස්තර කරන්න අපි ළඟ තියෙන සාක්ෂි, ඊට පස්සේ දැනුමක් මොන හරි දෙයක් කිව්වොත් අපේ ඒක ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන් මොන වගේ තැන්වලද කියන ඒ භාවිතයන් පිළිබඳ අවබෝධය. එතකොට ඒ ඔක්කොම කතා කරන්නේ සිලබස් එක පිළිබඳ තියෙන අපේ අවබෝධය. එතකොට මේ තුනම තියෙන්න ඕනේ ටීචින් වලට. ඒ කියන්නේ මේ වලම් පිළිබඳ අවබෝධයකුයි අපිට සිලබස් එක පිළිබඳ දැනුමකුයි සිලබස් එක දරුවට දෙන්නේ කොහොමද කියන ඉගෙනුම් ක්‍රමයි. මේ තුන තමයි එතකොට අර රාමේ තිබ්බේ. එතකොට ඒ රාමුවට සමහර තැන් වලින් කොටස් දෙක ආපහු සෙට් වෙනවා. කොටස් දෙක සෙට් වෙනකොට තාක්ෂණික ශික්ෂණ වේදී දැනුම කියලා එකක් කියනවා. ඊට පස්සේ ශික්ෂණ වේදී අන්තර්ගත දැනුම කියලා තව එකක් කියනවා. තාක්ෂණික අන්තර්ගත දැනුම කියලා තව එකක් කියනවා. එතකොට අර තුලින් බිහිවෙන මේ අලුත් ක්‍රම තමයි ඒවා. එතකොට මෙතනදී තාක්ෂණික ශික්ෂණ වේදී දැනුම කියලා කියන්නේ තාක්ෂණයයි ශික්ෂණ වේදයයි භාවිතා කරන එක. කියන්නේ ඉගෙනුම් ක්‍රම සිද්ධ කරන්න තාක්ෂණය භාවිතා කරනවා. ඒක තමයි එතකොට තව සංකල්පයක්. එතකොට මේවට ඒක තමයි මේවට මුදලක් සමහරලාට මුදල් ගෙවන්න සිද්ධ වෙනවා. තාක්ෂණික පිළිබඳ තාක්ෂණ දැනුම හොඳට භාවිතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක වඩා පස්සේ අර නිකන් ක්ලාස් රූම් එක ඇතුලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිද්ධ කරනවට වඩා තාක්ෂණය භාවිතා කරලා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිද්ධ කරන එක වඩා ඵලදායී කියන එක තමයි මෙතෙන්ද කියන්නේ. ඊට පස්සේ තාක්ෂණික අන්තර්ගත දැනුම. දැන් අතන උඩ අන්තර්ගතය තියෙනවානේ. උඩ අන්තර්ගතය තියෙන උඩ තාක්ෂණය තියෙනවා. මේ දෙක ඡේදනය වෙන තැන තියෙන තාක්ෂණික අන්තර්ගත. ඒකට විෂය කරුණු තාක්ෂණීය භාවිතයෙන් නිරූපණය කිරීම තමයි එතන කියන්නේ. ඒ කියන්නේ ඔය තියෙන මේ soft copy ටික තමයි මට හිතුන විදිහට. කියන්නේ NI එකෙන් තියෙන පොත් ටික අනේ ඔක්කොතර අන්තර්ගතයේ තාක්ෂණීය භාවිතා කිරීමෙන් අන්තර්ගතය හදලා තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තේ තියෙන්නේ ශික්ෂණ වේදී අන්තර්ගත දැනුම. එතකොට විෂය මාලාව හරියට දන්නේ නැතුව ක්‍රමවේද ගැන හිතන්න බෑනේ. ඒතකොට විෂය මාලාව හරියට දැනගෙන ඒකට අනුව ක්‍රමවේද භාවිතා කරනවා කියන එක තමයි එතකොට ශික්ෂණ වේදී අන්තර්ගත දැනුම කියලා කියන්නේ. අර කැලි දෙක එකතු වෙලා. අන්තිමට අර මැද තියෙන කොටස එතකොට තුනම තාක්ෂණයයි ශික්ෂණ වේදයයි අන්තර්ගතයයි තුනම එකතු වෙනවා. මෙතන තමයි එතකොට සාර්ථක ඉගෙනුම තියෙන්නේ. කියන එක තමයි රවුන්ඩ් සීන් එකෙන් කියන්නේ. ඒක ටිකක් කියවුවොත් එහෙම තේරෙයි. පොඩ්ඩක් බලන්නකෝ කියලා නේද? ඒ ටික තමයි තිබුණේ නේද? දැන් ඒ අර ෆුල් නෝට් එක දැන් කියවන්න. එතකොට දැන් ඕකේ ආයේ මේ දැන් කියවනකොට තේරෙනවානේ. ඊට පස්සේ ඒකේ ෂෝට් නෝට් එකකුයි මං කියුත් නැති ඒවත් ඒක තව තියෙනවා. ඒවයි ටික දැනගත්තාම අපිට මොන හරි එකක් කරන්න පුළුවන් වෙයි. මට නම් කියන්න තියෙන එච්චරයි. අපි හැමෝම මෙන්න මේ අර ඒ පේපර් එකේ අර කෙටි ප්‍රශ්න 10ක් එහෙම අහලා තින්නේ. ඒවලත් උත්තර කතා කරමු නේද? මගේ ළඟ පේපර් එක පළවෙනි එක මම ප්‍රශ්නේ කියන්න. කට්ටියම කතා කරගමු ඈ. නැත්නම් බෑ මේ කමන්නේ නේ. කතා කරමු. හා මේ නිරෝෂක්තිය මේ ඔයාගේ ප්‍රශ්න වලට ලියාගත්ත උත්තර ටික අපිට ෆොටෝ එකක් දාන්න පුළුවන් නේද? පුළුවන් නම් මේ කියවන්න පුළුවන් වේද දන්නේ ඔයගොල්ලන්ට. ආයි අපි ඔය ඕන තරම් කියවනවා දාන්න. ඒ කියන්නේ මේ මම තැන් වලින් අරගෙන කිව්වේ. මෙහෙම කිව්වට මම නිකන් දාන්න ඕගොල්ලෝ මට ෂුවර් මේක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මොකද චූටි කොල කැරියර් ලියාගෙන තියෙනවා. එහෙම මම නිකන් විස්තරයක් කරේ.
පුළුවන් තරම් මම දාන්නම්. ටිකක් දාන්නම්කෝ මම උනට මං හිතන්නේ මේක තේරෙයි කියලා. දාන්න. මේ දැන් අදහසක් කියන හොඳ සමහර විට මම හිතන්නේ පුළුවන් වෙයි. මොකක්ද අක්කා? මොකක් හරි අදහසක් දැන් තියෙනවනේ හැමෝම ගාව. ඒක තමයි මං කර ෆුල් නෝට් එක කියවන්න දැන් ඔය කියවන්න හිතනකොට දැන් හරි පොඩි දැනුමක් හරි තියෙනවනේ. එතකොට ඒකේ නොතිබ්බ දේවල් ආයෙ ලියා ගන්න. නැත්තම් මේකමයි පොලේ ලියාගත්ත සමකුත් නෑ මං හිතන්නේ ওই ටිකම තමයි ඉතින් කැරකේ නැත්තේනේ. අර පරණ පෙළ ෆුල් නෝට් එක හදපු නංගිට දැන් සමහර අය ගාව නැතුව ඇති ෆුල් නෝට් එක. ඒතරේ ෆුල් නෝට් එක හදපු නංගිට කියන්නේ තව පාරක් වයිබ් එකට දාන්න කියලා පුළුවන් නම්. හදපු නංගි නේද? දැන් ඉන්නවා මෙතන. නැත්තම් මගේ ළඟත් තිබ්බා මං හිතුවා හැමෝම ළඟ නැති ඒක ගොඩක් ෂෙයා වුණානේ. ඒක නම් තමයි. මොකද මේ සර් මගේ ළඟ රෙකෝඩින් 3ක් තිබ්බා. තව 2ක් මිස් වෙලා මන්ද 5ක් කියලානේ අර දවස්වල අපි පෝර්ට්ෆෝලියෝ එකට 5ක් කීකේ හැමෝම දැම්මේ මන් දන්නේ නැහැ ඊටු දෙක මොකද්ද කියලා. අර 3 තියෙන අන්තර්ගතය අර ෆුල් නෝට් එකේ තියෙනවා. අන්න ඒක බලාගත්තා නම් මගේ නෝට් එක ඕනේ නැති වෙයි. මම මේක පුළුවන් ඒවා දාන්න. කමන්නේ නිරෝෂණ ඔය ටිකක් දාන්න. ඒතර අදහසක් ගන්න කෙනෙකුට ගන්න පුළුවන්. ඒතර අර ෆුල් නෝට් එක යෝකයි කම්පෙයාර් කරලා බලයින්. ඒතර කට්ටිය අර ප්‍රශ්න ටික සාකච්ඡා කරමුද? ඔව් නේද ඒ ප්‍රශ්න. මේක පළවෙනි එක අහනවා බ්ලොග් වෙබ් අඩවියක ලිපිනයක් ලියන්න කියලා. ඒ වගේ එකක් ආවොත් එතකොට බ්ලොග් එකේදී අර මේ http://www.blogspot.com කියලා එකේ උත්තරේ තිබ්බනේ මට ඒක සප්ත කරගන්න. ඒකේ උත්තරේ තියෙනවා නේද? ඒ ටික උත්තර තියෙනවා නේ. තියෙනවනේ නං ඊයේ ටිකේ. උනේ. එහෙනම් අවශ්‍ය නැහැ නේද? හැබැයි මම මේ අහන්නකෝ මේ මට මෙන්න මේකට කියන සාර්ථක රූ සටහන් පාදක. මට හිතුණා අක්කා දන්නවා ඇති කියලා. ඒකයි මම ඇහුවේ සාර්ථක රූ සටහන් පාදක පුහුණු අත්පොතක ලක්ෂණ දෙකක්. අපිට හිතෙන දෙකක් ලියනවද මොකද්ද? මොකද්ද ප්‍රශ්නේ? සාර්ථක රූ සටහන් පාදක graphic based පුහුණු අත්පොතක ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. ඒක කියන්නේ එතකොට අර මේ රූපමය ආකාරයෙන් උගන්වනකොට අපි සාමාන්‍යයෙන් ඒකේ තිබිය යුතු ලක්ෂණ දෙකක් නේද? රූප භාවිතා කරනවා කියන එක තමයි නේ. ඔව්. ඒ කියන්නේ දැන් ඔය එක වසරේ අය එක දෙක වසරේ අයට අපි ඔය සාමාන්‍ය පික්චර් එකක් පෙන්නලා අපි අහනවනේ මේ මොනවද පික්චර්ස් පැහැදිලි කරනකොට ඒක අර සාමාන්‍ය අපේ රූපේ තියෙන්න ඕනේ. කියන්නේ ඒ ළමයින්ට අදහස තේරෙන විදිහට අපි රූපය ඇඳලා තියෙන්න ඕනේනේ. ඒ වගේ එකක් නේද ඔය කියන්නේ? මන්ට හිතෙන්නේ එහෙම. සාර්ථක රූ සටහන් පාදක ඕ වෙන්නේ නැතිනේ මම අහලා නැහැ. අර ඉස්සර අපි ඉගෙන ගත්ත අර ඉංග්‍රීසි පොතේ දැන් පොතේ තියෙන සාර්ථක රූ සටහන දැන් තියෙන්නේ නේ. අර ඉස්සර එක මෙලොරහක් නැහැනේ. දැන් ඉංග්‍රීසි පොත දැක්කම ඉගෙන ගන්න නැති උනට බලන්න හරි ආසයිනේ. එහෙම එකක් වෙන්නේ නැති නේ. ආකර්ෂණීය එතකොට අපි ලියනවා නම් ආකර්ෂණීය වීම ඒ වගේ ඒවද? ආකර්ෂණීය වීමට වඩා මං හිතන්නේ ඒක ශිෂ්‍යයාට තේරුම් ගත හැකි ආකාරයෙන් රූප සටහන් ඉදිරිපත් කර තිබීම කියන එක තමයි වඩා වැදගත් නේද? ආකර්ෂණීයකමට වැඩිය. ඒ කියන්නේ දැන් ආකර්ෂණීය කරන්න පුළුවන් අපිට පාට ඇඳලා ඕන කැමති විදිහට ආකර්ෂණීය. ඒතකොට ඒක සමහර ළමයට මේක පැහැදිලිව අවබෝධ නොවෙන්නත් පුළුවන් නේ. අර සවිස්තරාත්මක රූප සටහන් කියන එකත් හරි නේද? දැන් අර අපි රූප සටහන් දෙනකොට දැන් මොලේ පිළිබඳ මොලේ හරස් කඩක් වගේ නම් ඒකට ඒක සවිස්තරාත්මක රූප සටහන අර ගොඩාක් හැලලා කියනවට වඩා ඒක රූප සටහනක ලොකු දෙයක් කියන්න පුළුවන් නේ. ඒක සවිස්තරාත්මක රූප සටහනක්. ඒව ඇතුළත් කිරීම නේ. ඒව වෙන්නේ නැති නේද? cognitive theory of multimedia learning හි විස්තර කරන නාලිකා දෙකක් නම් කරන්න. ද්විමාර්ගික ඒකමාර්ගික. ඔක තිබ්බ නේද ඒකේ? ඔය ලියලා තියෙන මම ඒව ගැන නම් දන්නේම නෑ. නම් ඒකේ තියෙන්නේ ඒකමාර්ග ද්විමාර්ග කියලා ලියලා තියෙනවා. ඒක මම ඒ ටික බැලුවේ නෑ. ඒකට උත්තර තියෙන හින්දා මට මතකයි ඒක සෙකන්ඩ් ඉයර් ෆස්ට් ඉයර් ලියනකොට කට්ටිය ඔක කියව හිටියා. ආයි මොනවද කියන්නේ ඒකේ? සහභාගීතා සහභාගීතායි සම්භාව නැගීම කියන්නේ ඒක මොකක්ද?
සම්භවනයම කියන්නේ මේ ඒක තමයි අර පාඩම යන අතරතුරේදී කරන්නේ. කෙටි කාලීන දැනුම තමයි ඒකෙන් මනින්නේ. සම්භව නැගීම. අර ඒ වෙලාවේ කරගෙන යන වෙලාවේ අර අපි දැන් කතා කරේ වෙබ් අඩවිය හදනකොට HTML එකක් පාඩම් කරනවද? සහයෝගයෙන් කරනවද? පාඩම කරන අතරතුරේදී සම්භව නැගීමක් කරන්නේ. හරිද? සම්භව නැගීම. ඉතින් මේක වඩා හොඳයි කියලා මානෙල් මැඩම් කිව්වේ මේක වඩා හොඳයි. නමුත් ලංකාවේ මේකට වඩා ක්‍රියාත්මක වෙන සම්පීඩිත ඇගයීම කියලා කරා. හැම එකක්ම අවසාන මේ විභාග මත රඳා පවතින්නේ සම්භව නැගීම ගැන කතා කරන්නේ නැහැනේ. ක්ලාස් රූම් එකේදී ඔහොම අපි කතා කරාට සමාජය ගැන කතා කරන්නේ නැහැනේ. ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ උනාට සම්පීඩිත ඇගයීම කියලා තමයි කිව්වේ. කෙටි අරකින් දීර්ඝ කාලීන මතකයේ මේව කරන සම්භව නැගීමෙන් කෙටි කාලීන මතකයේ මනිනවා. මෙතනදී මූලික අඩුපාඩු හැම හදාගන්න පුළුවන්. හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් සම්භව නැගීමේදී. මොන හරි අඩුපාඩුවක් තිබුණොත් අරකේදී එහෙම බෑ. ඒකද තමයි මේක වඩා හොඳයි කියලා කියන්නේ. අපිට මෙන්න මේ විදිහේ මාතෘකාවක් දීලා එකපාරට ඇහුවොත් දැන් ඔන්න 11 ශ්‍රේණියේ සිසුන් සඳහා පරිගණක දත්ත පාදක සංකල්පය පිළිබඳ ඉගෙනීම සඳහා ව්‍යාපෘති පාදක ඉගෙනුම් පරිසරයක් සැලසුම් කළ යුතුව ඇත. මේකේ පළවෙනි ප්‍රශ්නය අහනවා මෙම සැලසුමෙහිදී ගුරුවරයාගේ කාර්යයන් 3ක් සඳහන් කරන්න කියලා. එතකොට අර ඒකේ ව්‍යාපෘති පාදකයේ පියවර කිව්වනම් හරිය නේද? ගැටලුව හඳුන ගන්නවා. ගැටලුව මේ ඔව්. ඊට පස්සේ ඒකට අර කාල රාමුවත් එක්ක මේ සැලැස්මක් හදා ගන්නවා. සැලැස්මට අදාළ කාල රාමුව ලබා දීම, එතකොට අවශ්‍ය නියාමනය සිදු කිරීම, එහෙම නේද? ඔව් ඔව් ඒව ප්‍රගතිය මන බලනවා. ඊට පස්සේ ඉදිරි පෝෂණ පසු පෝෂණ ලබා දෙනවා. පෝෂණ ලබා දෙනවා. ඔව් ඒක හරියනේ. ව්‍යාපෘති පාදකයේ ඒවනේ තියෙන්නේ. ඔව් ඒක දෙවෙනි එක අහනවා මෙම ක්‍රියාවලියේදී බලාපොරොත්තු වන ප්‍රතිදානය කුමන ආකාරයේ එකක්ද? එතකොට අපි පාඩමටම නම් සැලසුම් කරන්නේ මේ මොකද ඒ ගුණ පරිසරය. එතකොට ඒකේ අවුට්පුට් එක අපි එහෙම ලියනවද? දත්ත පාදකයක් නේද? එතකොට අර සිස්ටම් එකද අවුට්පුට් එක නේ. අර මේ ව්‍යාපෘති පාදකයේ අන්තිමේදී ඒ ළමයා ඒක තමයි ඉදිරිපත් කරන්න ඕනේ. ඇගයීම් වාර්තාවක් විදිහට නිමැවුම ලබා දෙන්න ඕනේ. ඒක තමයි මේ අවස්ථාවේ පියවර. ඔව් දැන් අපි පාඩමට අදාළ අපි මොඩියුල් කරවතින් එහෙම එක මොඩියුල් විදියට පාඩමට අදාළ අපිට කොටස් කරගන්නත් පුළුවන් නේද? ඕන්න. ඒකම තමයි නංගි මේකෙත් කියන්නේ. මේ ව්‍යාපෘති පාදකයේ ඉස්සලාම කියන්නේ මේක මොඩියුලයක් හදාගෙන මොඩියුල් විදියට යනවා කියලා කියන්නේ. දෙකම එකට වගේ වෙලා තියෙනවා. එතකොට අපිට මේකේ ප්‍රතිදානයේ පාඩමේ අවසානයේ අපි බලාපොරොත්තු වෙන දෙයක් ලියුවා නම් හරි ප්‍රතිදානය කියන්නේ. දෙන පාඩමට අදාළ. ඔව් පුස්තකාලයට අදාළ පුස්තකාල පද්ධතිය නේ. ගුරුවරයා මෙම ඉගෙනීමේ ප්‍රගතිය සොයා බලන්නේ කෙසේද? ප්‍රගතිය දැන් එයාර මේ පස්වෙනි පියවරේ අපිට ගන්නවනේ වාර්තාවක් විදියට අපි නේද? ඔව් වාර්තා විදියට අවසාන ඇගීමකුත් සිද්ධ කරනවා. දැන් මෙයා මෙතනත් කරනවනේ අර සම්භව නැගීමකුත් මෙතනදිත් කරනවනේ. ඒකත් කරනවා මෙයා සම්පීඩිත දැකීමත් කරනවා. අවසානයේදී වාර්තාව දෙන්න කියලා කියනවනේ. ඒකත් කරනවා මෙතනදිත් මේ තක්සේරු කරනවා. ප්‍රතිපෝෂණ ලබා දෙනවනේ පස්වෙනි පියවරේ. මේ මගින් සිසුන් තුළ වර්ධනය කිරීමට අපේක්ෂා කරන කුසලතා 4ක්. ඒකට ඒවර චින්තන හැකියාව විචක්ෂණශීලීකම නේ අර ඒ වගේ ඔක්කොම ක්‍රියේටිව්ලි ඕනේ ඒවා ඔක්කොම තියෙනව නේ. එතකොට ඒ ඔක්කොම හැම එකටම ওই ටික පොදුයිනේ හිතලා ලියන්න පුළුවන්. ඔව් ඔව් බය තියෙන්නේ අපිට තනියෙන් ලියන්න පුළුවන් ඉස්සන්න කියන හැඟීම තමයි තියෙන්නේ. අර ගොඩක් බය අඩු වුණා දැන්. කරකවන්න පුළුවන් සීන් එකක් තියෙන්නේ නේ. අර ඔක්කොම 21 සියවස වුණා හින්දා තමයි අපිට වාසියට හැදලා තියෙන්නේ. බ්ලූම්ලා වගේ හිටියනම් ඉවරයි අපිට තේරෙන්නේ නැහැ. ඇන්ස් මැඩම් කොටස් මොනද බ්ලූම්ට වඩා දැන් ඉන්නේ කවුද ඇන්ඩර්සන් මොකද එකා කියලා. එයාගෙන් තමයි අර මේ උසස් මානසික හැකියාව මනින්නේ ඇන්ඩර්සන්ගේ වැන්ඩු. බ්ලූම්ගේ වැන් නැහැ කියලා තියෙනවා. බ්ලූම් ටික ටික පල්ලෙහාට යනවා දැන්. බ්ලූම්ගෙන් මතු පිට දැනුම විතරයි එයාගෙන් බැලුවේ කියලා. ඇන්ඩර්සන්ගෙන් ලුක් කරන්නේ මේ උසස් මානසික හැකියාවන් මනින එක. Okay.
අර channel දෙක චුට්ටක් ආයි කියන්නකෝ. ඒක මාර්ගික ද්විමාර්ගික. ඒක මම විස්තර කරන්න දන්නේ නැහැ නංගි හැබැයි. එහෙමද? ඔව්. ඒක මම මොනවද එහෙම බැලුවේ නැහැ පොඩ්ඩක් සර්ච් කරොත් නම් පුළුවන් වෙයි. හරි. සර්ච් කරලා chat box එකේ දැම්මම. ඉන්න මං මේ දාන්නම් translate එක. හරි okay thank you. අක්කා නියම අනාවරණ ඉගෙනීම කියන එක ආයෙත් කියන්නකෝ. නියම අනාවරණ ඉගෙනුමේදී මේ අර ප්‍රශ්නයක් තමයි මෙදිහත් වෙන්නේ. එතකොට මේ නියම අනාවරණය කියවට අර අනාවරණය කරගන්න ඉගන්වනවා කියන එක තමයි සර් එතන පැහැදිලි කරේ. එතකොට මේ ගැටලුව කුතුහලයක් ඇති වෙන ඊට පස්සේ අභියෝගාත්මක ගැටලුවක් වෙන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලෝ ආසාවෙන් ගැටලු විසඳන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට එතනදී යා එක එක දේවල් අනාවරණය කරගන්නවා. අනාවරණය කරගෙන තමයි තනියම ඉගෙන ගන්න. ශිෂ්‍ය කේන්ද්‍රී ඉගෙනුමක් තියෙන්නේ. මේ ඊට පස්සේ මේක මේ අනාවරණ පාදක ඉගෙනුම තුළින් කණ්ඩායමක් විදිහට වැඩ කරන්නත් ඒගොල්ලෝ පෙළඹෙනවලු. ඒතර කණ්ඩායමක් ඇතුළතදී මෘදු කුසලතා වර්ධනය කරගන්නත් ඒකෙන් පුළුවන් වෙනවලු. ඊට පස්සේ අනාවරණ පාදක ඉගෙනුමේදී මේ තොරතුරු හොයන්න පොත් වෙබ්සයිට් සංගරා මේ දේවල් ගොඩාක් ඒගොල්ලෝ පරිහරණය කරන්න යොමු වෙනවලු. ඊට පස්සේ මේකෙදි මේ ක්‍රියාවලිය යන අතරතුරේදී අනිවාර්යෙන් ගුරුවරයා මැදිහත් වෙලා මේගොල්ලෝ යන මේ විදිය හරිද අවසානයේදී මේ ප්‍රශ්නෙන් අවසාන පිළිතුරක් ගුරුවරයා බලාපොරොත්තු වෙන පිළිතුරට මේගොල්ලෝ ළඟා වෙනවද එහෙම නැත්නම් ඒගොල්ලෝ වැරදි පැත්තට යනවා නම් ගයිඩ් කරන එක ගුරුවරයා මැදිහත් වෙලා එතෙන්දී කරනවා. ඊට පස්සේ මෙතෙන්දී මේ දැන් ශිෂ්‍යයෝ අනාවරණය කරගෙන ගිහිල්ලා ඒ ප්‍රශ්නෙට විසඳුම් ගොඩක් අනාවරණය කරගන්න පුළුවන් වුණා මේක වඩා සාර්ථකයි කියලා තමයි කියන්නේ. විකල්ප විසඳුම් මෙහෙම ගොඩක් කටියට හොයාගන්න හැම පුළුවන් නම් එතනත් අනාවරණයක් තමයි එතකොට. ප්‍රශ්නේ. ඒකට එතනත් යා තව ඉගෙනීමක් සිදු කරලා ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා කියන එක තමයි කිව්වේ. Thank you. අර LMS ගැන කවුරු හරි කියන්නේ පුතා. ඉතින් තිබ්බනේ LMS සහ online group discussion අතර වෙනස මොකක්ද? ප්‍රශ්න තිබ්බනේ. LMS වල පහසුකම් මොනවද? යටිතල පහසුකම් ප්‍රශ්න තිබ්බනේ දෙකේ. මට එහෙම කරපින්න කියලා. ඒක නම් අපේ අර පොතේ තියෙනවනේ 10 පොතේ පොඩ්ඩක් බලාගත්ත නම් ඒක හරියයි. learning management system එක නේ. LMS ගැන මේ මම උගන්වපු තියරිය යන්න දන්නේ. ඉතින් මේ අර සර් මොන හරි කිව්වද කියලා. සර් මොනවත් එහෙම කියලා නෑ සර් මේ පේපර්ස් ටිකක් ෂෙයා වුණේ යන්නේ. ඒකේ තිබ්බ ප්‍රශ්නයක් තමයි. නැතුව සර් නම් කතා කරේ නෑ ඒ ගැන. අර කියන්නේ මට තව දෙකක් මගහරන ඒකේ කතා කරක් දන්නේ නෑ. LMS එකක් පවත්වන ආකාරය කෙටියෙන් විස්තර කරන්න. LMS එකක් පවත්වන ආකාරය කියලා ගත්තොත් ඉතින් මේ අපිට අනිවාර්යෙන් ඔන්ලයින් තමයි හුඟක් වෙලාවට කරන්න වෙන්නේ. කොහොම හරි නෙට්වර්ක් එකක හරි එහෙමනේ කරන්න ඕනේ. ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කියද්දී දැන් ඊතක්සලාව කියන එකත් LMS එකක් කියලා තමයි කියන්නේ. හැබැයි එතන සන්දාරේ කළමනාකරණය කරලා විතරයි වගේ තියෙන්නේ. ඒ කියන්නේ ළමයින්ගේ රෑන්කින් එහෙම බලන්නේ නැහැනේ එතන. ගිහිල්ලා අපිට ලොග් වෙලා account එකක් තියෙනවා නම් ඒ අදාළ විෂය කොටස් වලට අදාළ විෂය සන්දාරේ අරගන්න පුළුවන්. මේ සාමාන්‍ය LMS එකක් හරියට යනවා නම් ඒක ඇතුලේ තියෙන්න ඕනේ. කියන්නේ ළමයාට දුරස්ත කොහේ ඉඳලා පිවිසිලා අන්තර්ගතය Tamanට අදාළ විෂය අන්තර්ගතයේ පිළිවෙලට හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ඒක අධ්‍යයනය කරා යද්දී තමන්ගේ පරිශීලක ගිණුම හරහා මේ අධ්‍යයනය වෙන තරම කොච්චරද කියලා රෙකෝඩ් වෙන්න ඕනේ. එතකොට ඒක අනිත් පැත්තෙන් මේ ටීචර්ට අධ්‍යයනය කරන්න පුළුවන් මට්ටමක තියෙනවා. එහා පැත්තේ ඉඳලා බලන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ වගේම ළමයාටත් එක්කෝ දෙමාපියන්ට ඕන නම් එහෙම ළමයාගේ රෑන්කින් තරහා කිරීම මොන හරි තියෙනවා නම් ඒව බලන්න පුළුවන් තත්ත්වයට ඒක සංවර්ධනය කරලා තියෙන්නේ. එතකොට ඒක ඕන නම් පුළුවන් වෙනවා මේ සම්බින්දිත ඇගීම් කරන්නත් නැත්නම් සම්භාවන ඇගීම් කරන්නත් පාඩම අතරතුර.
යන අතරේ ඒ කියන්නේ ලෙසන් එක කන්ටෙන්ට් එක හදන්න පුළුවන් දිගට ගලාගෙන යන විදිහට එහෙම යන අතරේ මගින් මගට මේ සම්භාවනා ගේම් එකතු කරලා හදන්න පුළුවන්. එතකොට හැම එකකම මේ තරහා කිරීම හරි මොනවා හරි කියන ළම ගේම් මේ ලකුණු සම්බන්ධව මේ ප්‍රොෆයිල් එකක් වෙනම ළමයට පවත්වාගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් LMS එකක් නම් ඒ විදිහයි. එතකොට මේකට සර්වර් එකක් ඕනේ. අපි මේ ඔන්ලයින් තියන්න ඕනේ. ඉතින් ටිකක් කාර්යක්ෂමතාවයෙන් ඉහළ සර්වර් එකක් ඕනේ සම්බන්ධ වෙන කට්ටිය පිරිස වැඩි නම්. ඔයගොල්ලෝ තියෙනවා සර්වර්ස් වල VPS සර්වර් කියලා කියන හොඳම වර්ගය ඒවා. කෙලින්ම ප්‍රයිවට් සර්වර් එකක්ම තියෙන එක. නැත්තම් ඔය shared hosting වගේ කියන ක්‍රම වලට එච්චරම සාර්ථක නැහැ. LMS එකක් කරන එක කාර්යක්ෂමතාවය මදි වෙනවා. ඔය ටික තමයි ඉතින් සාමාන්‍යයෙන් LMS එකක් ගැන කියන්න තියෙන. ඒක අහලා තිබ්බ මට මතක හිටිය ප්‍රශ්නේ. ඒක කොහොමද හදන්නේ කියලා වගේ එකක් අහලා තිබුණේ. මට ප්‍රශ්න දෙකක් කියන්න පුළුවන්. ඊට පස්සේ තවත් පහසුකම් මොනවද කියලා සර්වර් එක අන්නස දෘඩාංග මුදුකාංග කියන සහායක කණ්ඩායම් කියලා මොකක් කරේ තියෙනවද? ඔන්ලයින් සාකච්ඡා පවත්වන අයුරු LMS එකකුයි ඔන්ලයින් කණ්ඩායම් සාකච්ඡා වෙනස නේද? ෆෝරම්ස් නේද? ෆෝරම්ස් ගැන කියන්නේ. ඒක දෙකක් නේ. අර එලකිරි කියලා ෆෝරම්ස් එකක් ගැන මතකද ඉස්සර තිබුණා. මේ ඔය දැන් තැන්ටත් ඒක තියෙනවා. ඔය හුඟක් වෙබ්සයිට් වල දැන් ඔය Linux වලට හරි මොනවා හරි ගැන තියෙදි මේ ෆෝරම්ස් තියෙනවා. අපේ මේ වගේ තමයි ඒකෙදි කන්ටෙන්ට් එක එකතු කරන්න පුළුවන්. කාට හරි ක්වෙස්චන් එකක් අහන්න පුළුවන්. ඒකට උත්තර දාන්න ඇයට ඩිස්ප්ලේ දෙන්න පුළුවන් මේ answers. ඔය ගොඩක් කණ්ඩායම් කිව්වේ. ඒකද සර් කියන්නේ? සහායක කණ්ඩායම් කියන එකද කියන්නේ සර්? ඔව් කණ්ඩායම් කියන එක තමයි. ඒකේ ගෲප් එක එකතු වෙනවා. ඔයාලා බලන්නකෝ මේ ලංකාවේ එලකිරි කියලා ෆෝරම් එකක් තියෙනවා. මේ හොඳ ජනප්‍රිය එකක්. ගොඩක් දේවල් වල මේ ටොපික් වලට පොදුවේ ප්‍රශ්න අහන එක. මේ ෆෝරම්ස් ගැන තමයි මේ සංවාද කණ්ඩායම් කියන්නේ නම්. ඒක LMS වලත් කර හැකි LMS වලින් ගොඩ ටිකක් වෙනස් හැබැයි ඒක. ඉතින් මේක අවසාන ප්‍රශ්න තියෙන LMS සඳහා අවශ්‍ය අඩිපහළ පහසුකම්. ඒක මට හොයගන්න ඒකට අඩිපහළ පහසුකම් තුනක් ආව දෘඩාංග මෘදුකාංග සහ සහායක කණ්ඩායම්. දෘඩාංග මෙහෙම ගන්න වෙන්නේ දෘඩාංග දැන් දෘඩාංග ගත්තොත් නම් ඉතින් අපිට සර්වර් එකනේ වැදගත් වෙන්නේ විශේෂයෙන්ම. සර්වර් එක වන්නේ කරන්න මෘදුකාංග කියන්නේ LMS වලට software එකක් ඕනේ මොකක් හරි LMS system එක හදන software එකක්. සහායක කණ්ඩායම් විදිහට එක්කෝ ඒක ඩෙවලොප් කරන කට්ටියව ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ටීචර්ව ගන්නත් පුළුවන්. ඒ කියන්නේ උදාහරණයකට කිව්වොත් එහෙම සර්වර් එක නම් ඉතින් මොකක් හරි වෙබ් සර්වර් එකක් තමයි. performance තියෙන හොඳ වෙබ් සර්වර් එකක්. මෘදුකාංග වලට උදාහරණ නම් Moodle ගන්න පුළුවන්. දැන් තියෙන ජනප්‍රිය LMS හදන එකම තමයි Moodle. MOODLE කියන එක. Moodle. ඊට අමතරව තව ඔය WordPress අනිත් Joomla වලත් plugin කියලා තියෙනවා LMS හදන්න පුළුවන් විදිහේ plugin තියෙනවා. ඒ වලනුත් පුළුවන්. ඉතින් ඒක නිසා Joomla, Drupal ඒ දෙකත් ගන්න පුළුවන්. හැබැයි Moodle එක තමයි හොඳම උදාහරණ ගන්න වෙන්නේ එතෙන්ට. ඔය මේ ඊතක්සලාවත් Moodle වලින් තමයි හදලා තියෙන්නේ. ඒකේ අර plugin අඩු කරලා තියෙන හින්දා තමයි user account වලට වෙනම ranking වැටෙන්නේ නැත්තේ. නැත්නම් ඒවත් ඕනනම් එකතු කරන්න පුළුවන්. ඒකේ assignment වගේ එහෙම දාලා නැහනේ. ඊළඟට සහායක කණ්ඩායම් වලට ගන්න වෙන්නේ මේකේ ඩෙවලොපර්ස්ලා ගන්න වෙනවා. ඒ කියන්නේ සංවර්ධනය කරන වෙබ් කන්ටෙන්ට් එක සංවර්ධනය කරන අය නෙමෙයි මේ සිස්ටම් එක හදන කට්ටිය සහ ඒක මේන්ටේන් කරන කට්ටිය අවශ්‍ය වෙනවා. ඊළඟට කන්ටෙන්ට් එක හදන විශේෂඥයෝ කියන ටීචර්ස්ලා හරි ලෙක්චර්ස්ලා හරි ඒගොල්ලෝ ඕන වෙනවා. ඒක තිබ්බ LMS එකයි ඔන්ලයින් ගෲප් ඩිස්කෂන් එකයි අපිට වෙනස පැහැදිලි කරන්න. ඒක දැන් ඒකලොක් නෑ නේද? ඇහුන්නේ ඒ ප්‍රශ්න හරි. LMS එකයි ඔන්ලයින් ගෲප් ඩිස්කෂන් එකයි අතර වෙනස පැහැදිලි කරන්න ප්‍රශ්න අහලා තිබ්බේ. ෆෝරම් එකයි මේ LMS එකයි අතර වෙනසද? ඔන්ලයින් ගෲප් ඩිස්කෂන්. ගෲප් ඩිස්කෂන් එකයි LMS එකයි අතර වෙනස. හරි. ගෲප් ඩිස්කෂන් එකක ෆෝරම් එකකදී සාමාන්‍යයෙන් කන්ටෙන්ට් එක මේ දැන් අපි දාන්නේ හුඟ වෙලාවට එක්කෙනෙක් තමයි ලෙක්චර් හරි කවුරු හරි ඒකේ මේ විශේෂඥ තමයි කන්ටෙන්ට් එක හදන්නේ. මේ ගෲප් ඩිස්කෂන් එකකදී කන්ටෙන්ට් එක හදන විශේෂ කෙනෙක් එක්කෙනෙක් කියලා අවශ්‍ය නැහැ. ඒ පිළිබඳව
මොනවාන දැනුමක් තියෙන කෙනෙක්ට පුළුවන් ආන්සර්ස් දෙන්න. එතකොට අර කණ්ඩායම තුලින්ම තමයි උත්තර හම්බ වෙන්නේ ෆෝම් එකේදී ප්‍රශ්න අහන කෙනාට. එතකොට ඒකේ පිළිවෙලක් නැහැ. ඕඩර් එකක් නිශ්චිත ගලා යාමක් නැහැ. ගෲප් ඩිස්කෂන් තියෙනවල සන්දාරය පිළිබඳව කෙනෙක් අහන ප්‍රශ්නට ලැබෙන උත්තර අනුව තමයි ඒක ගලාගෙන යන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒකේ සීමාවකුත් නැහැ. LMS එකක වගේ LMS වල දැන් අන්තර්ගතයේ මොකක් හරි සබ්ජෙක්ට් එක හරි ඒ විෂය නිර්දේශය තුල තමයි තියෙන්නේ. ෆෝම් එකේදී එකෙන් පිට කෙනෙක් වෙන පිටින් තියෙන ප්‍රශ්නයක් වුණත් අහන්න පුළුවන් group discussion එකකදී. ඒක හැබැයි අර වගේම සන්දාරේ කලින් සැලසුම් කරලා දාලා නැහැ. උත්තර විදිහට කාට හරි LMS එකේ කලින් සැලසුම් කරලා content එක දාලා තියෙනවනේ පිළිවෙලට. ෆෝම් එකේදී මේ ප්‍රශ්න අහන කෙනාගේ හැටියට තමයි දැන් අපි මේකම හිතන්නකෝ අපේ මේ vibe එක මේ group discussion එකක් නම් ඒකේ අපේ සන්දාරේ හරියට පිළිවෙලට දාලා නැහැනේ. දැන් අර cloud campus එකේ දාලා තිබ්බනම් මේ subject වලට අදාළ assignment ඔක්කොම ටික පිළිවෙලට ඒක LMS එකක්. එතකොට ඒකේ එක එක විෂයට අදාළ top මේවා ටික presentation ටික ඔක්කොම දාලා තිබ්බනම් ඒක LMS එකක් වෙනවා. අපේ ඒක group discussion එකක් වෙනවා. ඒක එක එක වෙලාවට අහන ප්‍රශ්නට කට්ටිය share කරනවනේ විතරනේ. ඒක ගැන හිතා ගන්න විතර අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. එතකොට LMS එකේ පහසුකම් මොනවද සර් කිව්වේ ඉතලා? ඒකේ පුළුවන් අපිට රෑන්කින් කරන්න පුළුවන් ළමයි පිළිබඳව වෙනම ප්‍රොෆයිල් එකක් තියාගන්න පුළුවන්. ගුරුවරයාට ඕන වුණොත් ඒ ළමයා ගැන වෙනම විශ්ලේෂණ කරලා පහසුවෙන් ඒකේ තියෙන දුර්වලතා හඳුනගෙන ඉදිරි පෝෂණ ප්‍රතිපෝෂණ වලට යන්න පුළුවන්. මේ ළමයා වෙනම බලා ගන්න පුළුවන්. දෙමාපියන්ටත් ඕන නම් පුළුවන්, ළමයින්ටත් ඕන නම් පුළුවන් තමන්ගේ තත්ත්වය පරීක්ෂා කරගන්න. එතකොට තමන්ට තියෙන මේ සාක්ෂරතාවයේ අනුව වේගෙන් ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් ඕනනම් LMS එකේ content එක ඉස්සරහට ගෙනියන්න. මොකද සර ඔන්ලයින් ක්ලාස් එකක හරි අනිත් එකක හරි වගේ මේ කරනකන් ඉන්න ඕනේ නැහැ. තමන්ට හැකිනම් ඉස්සරහට යන්න පුළුවන්. ඒකත් අපිට ගන්න පුළුවන් එතනදී. ඒ දෙක ඉතින් අනික මේ ෆීචර් එකක් අපිට ඩිස්ටන්ස් ඉගෙන ගන්න පුළුවන් ඕනම වෙලාවක පුළුවන්. ඒ වගේ කාරණා ඉතින් අනිත් ඒවා ගල්ප ගත්තා ඒක නේද? මේ මොකද තව එකක් දාලා තිබුණේ chat එකේ. මම chat එකෙන් බලන්නත් බෑ. web 2 සහ web 3 කියලා දෙන්න කියලා කියන්නේ. ඔයාලට ඒකේ මේ අර ඉන්ටර්නෙට් එකේ සර්ච් කළොත් එහෙම web 2 එකයි web 3 එකයි මේ ඒ දෙකේ ලොකුම වෙනස වෙන්නේ මේ සන්දාරයේ උඩට යන තරමයි ආපු වෙන තරම කියන content එක එකතු කරන තරම තමයි වෙනස් වෙන්නේ. අපිට web 2 වලදී web 3 වල වගේ ලොකු පිරිසකට කියන්නේ හැමෝටම content එක දාන්න බැරුව ගිහින් තිබ්බේ. කියන්නේ සීමිත පිරිසක් තමයි මේ අන්තර්ජාලයට එක එකව එකතු කළේ. එතකොට ඒක දැන් අපි ගත්තොත් එහෙම මේ ඔය නිකන් සාමාන්‍ය මේ බ්ලොග් සයිට් එක ඒ වගේ එකක් ගත්තොත් web 2 මට්ටමේ තියෙන්නේ. ඒකේ හැමෝගෙම දේවල් එකතු වෙලා නැහැ. ඊළඟට දැන් තියෙන Facebook වගේ ගත්තොත් web 3 මට්ටමේ තියෙන්නේ. දැන් ඒක ඊටත් එහා ගිහිල්ලා. නමුත් ඒකෙදී එක එක්කෙනාට හවුලේ පුළුවන් සන්දාරය එකතු කරන්න content එක දාන්න. ඒක ඉන්ටරැක්ටිව් ගතිය වැඩි. ඒකට ඉන්ටරැක්ටිව් වැඩි ඒවා දැන් Zoom එකේ අපි live කරන්නේ මේ ඉන්ටරැක්ෂන් දාලා එහාට මෙහාට මේ ඔක්කොම ලියන්න පුළුවන් විදිහට. ඒකට ඒ විදිහට ඉන්ටරැක්ටිව් තියෙනවා නම් web 3. එහෙම ඉන්ටරැක්ටිව් නැතුව තියෙනවා නම් web 2. ඒකට ඔය මොන හරි මතක් කරලා උදාහරණ ලියද්දි මේ දෙක ගලපලා ලියා ගන්න. web 2 වලට තියෙනවා ගොඩක් මේ ඉන්ටරැක්ෂන් අඩුයි. අනිත් අපිට රියල් ටයිම්ම උත්තර දෙන්න අමාරුයි සමහර ලාවට. ඊමේල් එකක් වගේ නිකන් දාලා තිබ්බම තමයි බලන්නේ. හරි නේද ඒ ටිකේ? තව පරණ පේපර් එක මේ මොනවද පරණ පේපර් එකක් කියන්නේ මම දැම්ම ගෲප් එකට කලින් ඒකේ අර කෙටි ප්‍රශ්න 20ක් තියෙනවා ඒකේ. මේ ඔයාලා ගාව තියනවද ඒක? මම මේ දැන් ඔයාලත් එක්ක කතා කරන ගමන් තමයි ඒක ගත්තේ අතට. මම print out එකක් අරන් තියාගෙන ඉඳලා තියෙනවා. මම ඒක දාන්නන්නේ ෆොටෝස් 3ක් ගහලා. උත්තරක් තියෙනවා ඒකේ. ඒ හරිද වැරදිද දන්නේ නැහැ. උත්තර ලියපු එක්කෙනා මට යවපු එක්කෙනා උත්තර ලියලා තියෙනවා ඒකේ. මම දාන්නම් ඒකම. No.
චතුරස ගියාද? නෑ මම ඉන්නවා. අහන් ඉන්නේ. දන්න ටික එච්චරයි. නෑ සර් මේ කියන්න හැදුවේ දැන් අපි කොහොම හරි ওই දෙක කොට දාලා හෙට ආවන් පස්සේ මේ IT ටික මේ විදිහටම ටිකක් ඒ පේපර්ස් හරි කමන්නේ සාකච්ඡා කරමු සර්. හරි. මම හිතලා ඉන්නේ නැත්තම් මාර එකපාරටම වගේ නිකන් කියලා. හැමෝම නිශ්ශබ්දයිනේ. ඉවරද කට්ටිය ප්‍රශ්න නෑනේ. අහන්න? මේ මොන හරි තිබුණත් අය ගෲප් එකේ දාලා අපි බලමු. මේ එතකන් නංගිලා තියෙනවා රෙකෝඩින් නේ. ඒකත් දැම්මනම් කට්ටියට තව දැන් අර මං කියන්න කියානේ. එතකොට ආයෙ පොඩ්ඩක් බලලා අර නෝට් එකත් බැලුවොත් මොන හරි දෙයක් පොඩ්ඩක් ගොඩ දාගන්න පුළුවන් වෙයි සමහරට. එතකොට ආගේ ඉගෙනුම් ක්‍රම 5යිද සම්පූර්ණයෙන් අපිට මේ STM වලට තියෙන්නේ? එහෙම මේ ප්‍රමාණය නම් මන් දන්නේ නැහැ නංගි. එහෙම මේ ඔය ටික ඔය කතා කරපු ටික සර් ඉතින් කතා කරා. සර් කතා කරපු ටිකක් තමයි සෙකන්ඩ් ඉයර් වලට. මේ අර මොකද්ද මේ සිලබස් එකක් තිබ්බා මයික්‍රෝ ටීචින්ද මොකද්ද වන්ද කියලා දැක්කද සිලබස් එකේ තිබ්බ එක ඉංග්‍රීසි වලින් තිබ්බේ ඒක ගැන සරණම් කරන්න නැති අනේ එහෙම එකක් නම් මට අහුන්නේ නැහැ සර් හැබැයි මම බලන්නයි සිලබස් එක අරගන්න අර එහෙම තිබ්බොත් අපි හරි සර්ච් කරලා බලමු නේ මට නම් එහෙම එකක් මේ ඒකේ ප්‍රශ්න ඒක නම් ප්‍රශ්න තෝරගන්න එනව නේද අර වගේ ඔව් අර පේපර් එකක් තිබ්බේ කියලා තියෙන්නේ නේද ඔය ඔක්කොම අර මේ ශිෂ්‍ය කේන්ද්‍රීයමයි එන්නේ අර පොදු දෙයක් අල්ලගත්තාම සෑහෙන්න කරකවන්න පුළුවන් මට නම් හිතෙන්නේ විචක්ෂණශීලී අර ඔය මේවයි ඕවා තමයි තියෙන්නේ ගොඩක් ගණන් ලිව්වාම කැරකිලාම තියෙයි අවසෝක ලියන්නනේ තමයි වැඩේ උදේ ගණන්ද අමතර දෙයක් දැනගන්න ඕනේ දැන් හිත තියෙන්නේ උදේ ගණන් හවස මෙහෙම ගණන් දැන් හවස ටිකක් තියෙනවනේ නේ ඒක තමයි ඊළඟට ඒ වනේ ඔක්කොම අපන් IT ඒක තමයි මං සර්ට කිව්වේ මට අද රෑ හැබැයි ගණන් එකක් වැටෙනවනේ පහෙන් පස්සේ මම රෑ දෙකක් මේ මොන හරි කරන්න පොඩි කොටස අද IT කරත් ඔක්කොම පැටලෙන එකක් නැද්ද මට කියන්නේ දැන් සෙන්සර් හතර කරොත් අපිට එන්න කමන්නේ රෙකෝඩින් එක දාන්න ඔව් මොකද අද කරන රෙකෝඩින් එක දාන්න අපි ගෙදර එනකොට රෑ 8-9වත් ඒ විභාග ඉවරලා අද කරගත්තොත් තමයි දෙයක් අර අද කරන්න පැටලෙනවා කියලා හිතන කටිය රෙකෝඩින් එකට බලා ගන්න බැරි වීල් එකේ වගේ ඔන්ලයින් ඉන්න බස් දැනුත් කවුද කතා කරන්නේ අපි දැන් ලීවේ මොන හරි තිබ්බොත් ආයේ කරමු
අනේ අක්කේ ඔයා තමයි එතකොට මේක ගොඩ දාලා දුන්නේ පින් හොඳේ පින් කියන්නේ පින්නෙත් පින්. මේ පින් සිදු මාලවි වේවා. ඔව් මාලවි නම් කොහෙද මන් ටිකක් වැඩිපුර බැලුවා ඉතින්. එයාම තමයි කීටස් නෑම කරවු කියලා. මම ඉතින් අද දවසේ උදේ වරුව පොඩ්ඩක් ඒකින්ද බැලුවා. අර මේ ප්‍රසන්ටේෂන් දෙක තුනක් තිබ්බේ. අපිට කාලේ නෑ දැන් අපි අන්තිම මොහොතේ අපිත් දඟලන්නේ මේ පාඩම් කරන්න නැත්නම් තව කාලෙ තිබ්බනම් අපිට කරන්න පුළුවන් නේ. ඔය ඉතින් අප්‍රේල් වල ඉඳන් අපිට කාලේ තිබුණේ. තිබ්බත් අපි අද තමයි කරන්නේ. ඒක තමයි. ඒ තිබ්බත් හෙට විභාගය තමයි කරන්නේ. අරගෙන හිටියනේ අප්‍රේල් වල ඉඳන් විභාගයක් තියෙනවා කියලා ඉතින් අපි කරේ නෑ. දැන් හිතලා තව කාලයක් තිබුණා තව ටිකක් හින්දා. දැන් හිතෙන්නේ නැහැ. දැන් හින්දා. අද කියනවා නම් හරි සතියකින් කල්පියයි කියලා. ඒත් අපි අය ඔක්කොම අතරම එතකොට. එහෙනම් අපි දැන් අයෙන් යමුනේ. ඔව් එහෙනම් thank you සරණයි මටම. මේක thank you ගොඩක්. thank you චතුර සර්ටත් thank you. thank you